මේ සවේදුම් දණ්ඩ, දගරකඳ, ජවසවදය, කැමි දණ්ඩ, කපාටි ක්‍රස් අද ගොඩක් තියෙනවා කරන්න. ටට්ට කාලේ ඉවර කරමු අද. පළවෙනි එක ලියන්න මාතෘකාව සවේදුම් දණ්ඩ. සවේදුම් දණ්ඩ. top secret තමයි හරි. සවේදුම් දණ්ඩ. දැන් මතකද ගිය සතියේ කරපුවා මම ආයෙ මතක් කරන්නම් අපි ගිය සතියේ කෑලි ගලවලා කරා එකක් තමයි අද ජොයි ගුනේ මම channel එකේ අප්ඩේට් කරගෙන යන්න අවුලක් නැහැ මේ මුල් වීඩියෝ ටික පුතේ වාඩි YouTube ගිහලා බලන්න පුළුවන් YouTube එකේ ඔක්කොම වීඩියෝස් ටික තියෙනවා අපි නෝට් ටික කයෙන් හරි පාගමු අපි ගිය සතියේ කරේ පිස්ටන් එක කොහොමද කොයි සයිස්ද මොකද්ද වෙන්නේ කොහොමද කරන්නේ ඔක්කොම කරා ඒ වගේම තමයි පිස්ටල් රින් එකක් කොයි විදියද පිස්ටල් රින් එකක් මොකද වෙන්නේ ඒ ඔක්කොමත් කරා. හරි. අද එහෙනම් අපි කරන්න යන්නේ ඒ කතා කරපු පිස්ටන් එක පිස්ටල් රින් ටිකත් එක්ක හයි කරලා හරි මොකද කරන්නේ? හරි දෙන්න පුතේ දෙන්න. ෂාම්ස් දෙන්න. හරි. මේ ඒ ටික අන්න ඒ ටික අපි හයි කරන්න යන්නේ එකට. අපි ලියලා කතා කරන්නේ. ලියන්න. පිස්ටනය සබැඳුම් දණ්ඩ මගින් පිස්ටනය සබැඳුම් දණ්ඩ මගින් පිස්ටනය සබැඳුම් දණ්ඩ මගින් දඟර කඳට සම්බන්ධ වෙයි. දඟර කඳට සම්බන්ධ වෙයි. එක් කෙලවරක් අනිකට වඩා එක් කෙලවරක් අනිකට වඩා භ්‍රමණයෙන් කුඩා වන අතර කුඩා වන අතර පිස්ටන් සබැඳුම් දණ්ඩ මගින් දඟර කඳට සම්බන්ධ වෙයි. එක් කෙලවරක් අනිකට වඩා භ්‍රමණයෙන් කුඩා වන අතර එක් කෙලවරක් අනිකට වඩා භ්‍රමණයෙන් කුඩා වන අතර එය විශාල කෙරවල එක් කෙලවරක් අනිකට වඩා භ්‍රමණයෙන් කුඩා වන අතර එය විශාල කෙරවල මහා කොණ ලෙසද හඳුන්වයි. විශාල කෙරවල මහා කොණ ලෙසද හඳුන්වයි. මහා කොණ ලෙසද හඳුන්වයි. සබැඳුම් දණ්ඩේ මහා කොණ කොටස දඟර කඳ කුඩා කොණ කොටස පිස්ටනය සම්බන්ධ වෙයි. සබැඳුම් දණ්ඩෙහි මහා කොණ කොටස සබැඳුම් දණ්ඩෙහි මහා කොණ කොටස දඟර කඳද කුඩා කොණ කොටසට පිස්ටනයද කුඩා කොණ කොටසට පිස්ටනයද සම්බන්ධ වෙයි.
බොහෝ විට සබැඳුම් දණ්ඩ වානේ හෝ ඩියුරලමින් භාවිතයෙන් පිස්සුද මං කැඩි ඇහුන්නේ මං කැඩි කියලා බැලුවා මේ උඹලා කියන්නේ ඇත්තද බලන්න වානේ හෝ ඩියුරලමින් භාවිතයෙන් ගුණු හරකලියයි පොට්ට හිට ඩියුරලමින් වානේ හෝ ඩියුරලමින් භාවිතයෙන් Voice slow motion yaane hari ඊළඟට ඩියුරලමින් භාවිතයෙන් හෙලා තැලීම මගින් ඩියුරලමින් භාවිතයෙන් හෙලා තැලීම මගින් ජීවිතේ ඩිස්ට්‍රැක්ට් වෙච්ච නැතිව තා ඩිස්ට්‍රැක්ට් වෙනවනේ කොහොමද හෙලා තැලීම මගින් ඩියුරලමින් භාවිතයෙන් හෙලා තැලීම මගින් නිපදවයි මේ yes YouTube දානවා බොහෝ විට සබඳුන් දණ්ඩ වානේ හෝ ඩියුරලමින් භාවිතයෙන් හෙලා තැලීම මගින් නිපදවා ඇත බොහෝ විට වානේ හෝ ඩියුරලමින් භාවිතයෙන් හෙලා තැලීම මගින් නිපදවා ඇත ඊට අමතරව කුඩා පෙට්‍රල් එන්ජින් සඳහා සුමේ චීන චට්ටි වලින් නිපදවා ඇත yes අන්න දිල්චාන්ට තේරුණා පුතේ දිල්චා හරි මොකද්ද මුලින් ඉඳන් ඊට අමතරව කුඩා පෙට්‍රල් එන්ජින් සඳහා චීන චට්ටි භාවිතා කරයි. කුඩා පෙට්‍රල් එන්ජින් වල පුතේ ලොකු බලයක් නිෂ්පාදනය කරන්නේ නැහැ නේ. හොඳ ප්‍රශ්නයක් එක ඇහුවේ. කුඩා පෙට්‍රල් එන්ජින් වලයි චීන චට්ටි ගන්න කියලා අහලා තියෙනවා. කුඩා පෙට්‍රල් එන්ජින් වල ලොකු බලයක් නිෂ්පාදනය කරන්නේ නැහැ නේ. එන්ජින් එක පොඩි කියන්නේ සැකස්ම සරලයි. එතකොට හරි පොඩි. සීන මේකට මැසේජ් එකක් දාන්න පුතේ. ටයිම් ටේබල් ඉල්ලලා මම දෙන්න. හරි.
හරි ඒ හින්දා මේ චීන චට්ටි වලින් හැදුවාට එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේ බලය හරි අඩුයි හින්දා. ලොකු බලයක් දෙන්නේ නැහැ උඩින් නම් පල්ලෙහාට. හරි පොඩ්ඩයි දෙන්නේ. අනේ හරි. හරි මේ බා. අපි කොයිද ඉවර කරේ? එහෙනම් අන්න චීන චට්ටි කතන්දර ඊළඟ එකක් දීලා ඉමු ලියන්න. යන කුඩා කොනට පුළුවන් ගන්න පුළුවන් පුතේ. කයන්ත පුළුවන්. හසිත අයියා අමතක්. කුඩා කොන බෙයාරින්ද මහා කොන බෙයාරින්ද කුඩා කොන බෙයාරින්ද මහා කොන බෙයාරින්ද කුඩා කොන බෙයාරින්ද මහා කොන බෙයාරින්ද මහා කොන බෙයාරින්ද කුඩා කොන බෙයාරින්ද මහා කොන බෙයාරින්ද යොදනු ලැබේ. කුඩා කොනට මෘදු බෙයාරින් යොදන අතර කිව්වද? මට සබඳුන් දරක් වෙලා නේද? නේද? සබඳුන් දන්න. කුඩා කොන බෙයාරින් යොදන අතර මෘදු බෙයාරින් යොදන අතර මහා කොනට පළු බෙයාරින් යොදනු ලැබේ. හරි මෙයා ඕන් අහන්න මම අදින්න යන එක ඇඳලා පස්සේ ඔක් කියා දෙනවා පොඩ්ඩෙන් පුතේ නැත්නම් වලට තේරෙන්නේ මේ අහන්න දැන් මේ තියෙන සබඳුන් දණ්ඩක් නේ මේ තියෙන සබඳුන් දණ්ඩේ මේ තියෙන සබඳුන් දණ්ඩක් හරිද ඒතකොට මේකේ මෙන්න මේ විදිහට තමයි සබඳුන් දණ්ඩ සෙට් වෙන්නේ ලස්සනම නැද්ද මම ලවට අදින්න මේ වගේ සබඳුන් දණ්ඩ සෙට් වෙන්නේ මේ තියෙන සබඳුන් දණ්ඩේ මෙන්න මේ කෙලවට අපි කියනවා කුඩා කොන කියලා පුතේ එතකොට මෙන්න මේ කෙලවර සෙට් වෙන්නේ පිස්ටන් එකට පිස්ටන් ඇනේට මෙතෙන්ද තමයි පිස්ටන් එක සෙට් වෙන්නේ උතෙන් තමයි පිස්ටන් එක සෙට් වෙන්නේ මේ පිස්ටන් ඇනේට ඒ වගේම තමයි මෙන්න මේකට සෙට් වෙනවා වගේම මෙන්න මේ පැත්තට සෙට් වෙන්නේ මෙන්න මෙතෙන්ද සෙට් වෙන්නේ දඟල කඳ දැන් මේ දෙන්න මේක වටේට කරගෙනවනේ හැම වෙලේම දැන් හිතන්නකෝ පිස්ටන් නැනේ මේක ඇතුලට දැම්මහම මේක හැම වෙලේම කරගෙනව දෙපැත්තට මේව කරගෙනකොට මෙන්න මෙතන තියෙන පිස්ටන් නැනේ මේක ඇතුලෙන් යවලා තියෙන හින්දා මේක අනිවාර්යෙන් මොකක් වෙන්න පුළුවන්ද ගෙවෙන්න පුළුවන් මේක අනිවාර්යෙන් ගෙවෙනවා හරි මේක ගෙවෙන හින්දා ගෙවෙන එක වළක්වන්න මෙන්න මේක ගෙවෙන එක වළක්වන්න අපි මෙතෙන්ට දානවා මේක ඇතුළට තව යකඩ රාමුවක් තව යකඩ මුද්දක් හරියට මෙන්න මේ වගේ
මෙතන තියෙන ඕන පිස්ටන් නැනේ පුතේ. මේකට අපි කියනවා පිස්ටන් නැණය. පිස්ටන් නැණය. මේ තියෙන පිස්ටන් නැණය මේකටයි දානවා අපි මෙන්න මෙතෙන්ද. මෙන්න මේව ගාලා. එතකොට මේක මේකට දාලා තමයි පිස්ටන් නැණය උඩට ගහන්නේ. හරි. එතකොට මෙන්න මේකට අපි කියනවා බෙයාරින් එකක් කියලා. මේක මයි පුතේ මුද්දක් වගේ තියෙන්නේ. ඒ හින්දා අපි මේකට කියනවා මුදු බෙයාරින් කියලා. මුදු බෙයාරින් කියලා. මතක තියාගන්න. ඒතර කුඩා කොනට යදන්නේ කුඩා කොන බෙයාරින්. ඒ කියන්නේ මුදු බෙයාරින්. දැන් මහා කොනට මොකද වෙලා තියෙන්නේ? මහා කොනට මෙතන ඇණයක් තියෙනවනේ මේ වගේ අය කරපු. මේ වගේ දිග ඇණ දෙකක් එනවා. ඔයගේ ඇණ දෙකක් එනවා. මේ පැත්තේ මේ වගේ නඩ් දෙකක් එනවා. දැන් මේක දඟර කඳට දෙපැත්තෙන් සෙට් වෙන හින්දා මේකට මුද්දක් වගේ බෙයාරින් එකක් දාන්න බෑ. මේකත් දඟර කඳේ හැම වෙලේම මේ වගේ කරගෙනවා. මෙතනින් හැම වෙලේම කරගෙනවා. මෙතනින් හැම වෙලේම කරගෙන ඉඳන් මේ ජොයින්ට් එක එන ලේසියෙන් ගෙවෙන්න පුළුවන්. එන ලේසියෙන් මේ ගෙවෙන හින්දා අපි මෙතෙන්ටත් පාවිච්චි කරනවා තව යකඩ පතුරු කෑල්ලක්. ගෙවෙනවා නම් ඒක ගෙවෙන්න මේකට හානියක් නොවෙන්න තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අන්න එහෙම දාන්න වෙනවා නම් මේක පුතේ මෙහෙම පළු තියෙන හින්දා අපි මේකට දාන්න වෙන්නේ මෙන්න මේ වගේ පළු තියෙන දෙකක්. මේ වගේ පළු තියෙන දෙකක් දාන්න වෙයි. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? පළු බෙයාරින් කියලා. මේවා පළු බෙයාරින්. මේ කොන අරගේ මොකද්ද? අරක කුඩා කොන නම් මේක මහා කොන වෙනවා. මේක හයි වෙන්නේ දඟර කඳට. මේක හයි වෙන්නේ පිස්ටනයට. හරි. ඔන්න ඔහොමයි ඔය කැලි ටික හයි වෙන්නේ. එතකොට මේක ගොඩක් හයියට හදන්න ඕනේ මයි පුතේ. ඇයි? මේක හින්දා තමයි මෙයාගේ සම්පූර්ණ නිෂ්පාදනය කරන බලය යටට දෙන්නේ. පිස්ටන් හොඳ ප්‍රශ්නයක්. සබැඳුම් දන්නටම තමයි මයි පුතේ පිස්ටන් නත කියලා කියන්නේ. ඕකටම තමයි කට්ටිය පිස්ටන් නත කියලා කියන්නේ. හරි. දොර පිස්ටන් එකේ තියෙන අත තමයි යෝක. ඒ වගේම තමයි දැන් මේ තියෙන බෙයාරින් එකට මේ වාහනයක් ඇතුලේ තියෙන හැම කැරගෙන කොටසකටම අපි ඔයිල් දෙන්න ඕනේ. එහෙම දුන්නේ නැත්නම් කැරගෙන කොටස් ඉක්මනට ගෙවිලා යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් මේ කරගෙනවා නම් මෙතෙන්ට ඔයිල් දෙන්න ඕනේ. අන්න එහෙම ඔයිල් දෙන්න දඟර කඳ නම් ඔයිල් වල ගිලිනලා තියෙන ප්‍රශ්නයක් නැහැ කොහොමදත් ඔයිල් සික් වෙනවනේ. හරි. එහෙනම් මෙන්න මේ ලුබ්‍රිකන්ට් මේකට දෙන්න අපි මොකද කරන්නේ? හරි. හරි. මේ වගේ කරන්න මොකද කරන්නේ? මෙන්න මේක ඇතුලේ චූටි සිදුරක් තියෙනවා මෙන්න මෙතෙන්. ඔක පේන්නේ නැති සයිස් චූටි සිදුරක්. මේක ඔයාලට මේකක් ගත්තොත් හොයන්න පුළුවන් සබඳුන් දාන්න. මේකෙන් පොඩි සිදුරක් මේක දිගේ මෙතෙන්ද තියෙනවා. එතකොට සබඳුන් දාන්න කැරගෙනකොට ඔය සිදුර දිගේ ඔයිල් ගහනවා මෙතෙන් යනකම් උඩට. එහෙම තමයි පුතේ මෙතන කැරගෙනෙක් කෙනාට ඔයිල් දෙන්නේ. ඔය විදිහට තමයි දෙන්නේ. ලුබ්‍රිකන්ට් මාරු කරන්න ඕනේ කොයි විදිහට දාලා අහනවා? ලුබ්‍රිකන්ට් මාරු කරන්න ඕනේ අපි දාන ලුබ්‍රිකන්ට් එකේ. එහෙම නැත්නම් අපි දාන එන්ජින් ඔයිල් එක නිෂ්පාදකයා විසින් කියලා දෙනවා පුතේ කොච්චර කිලෝමීටර් ගානකින්ද මාරු කරන්න ඕනේ කියලා. කිලෝමීටර් 5000යි නම් එයාලා දීලා තියෙන්නේ 5000න් මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ලුබ්‍රිකන්ට් එකේ තියෙන මේ අපිට තියෙන හැම ගුණයක්ම නැති වෙනවා. සේදුම්කාරක ගුණය නැති වෙනවා. හරි මේ හැම දෙයක්ම නැති වෙනවා. සබඳුන් දන්නම් මම මීට කලින් පෙන්නුවානේ.
මම දැන් අද හොයන්න කියලා කිව්වා මේ ඔෆිස් එකේ ඉන්නේ ගෙදර පුතේ දාගෙන ඉපාර ගෙනිච්ච බඩු ටික මම පෙන්නන්න තිබ්බා හරි මම රූපයක් දාන්න සබෙදුම් දණ්ඩක රූපයක් දාන්න සබෙදුම් දණ්ඩ පිස්ටන් අත තව ඔකට කියන්නේ මොකද්ද කනෙක්ටිං රොඩ් කියලා කියනවා මේක ඉංග්‍රීසි වලින් කියනවනේ ඒ ඇරෙන්න වෙන නම් ගොඩක් කියලා අපිට කියන්නේ නැහැ හරිනේ හරි මෙන්න මේකට අක්කල ඇඳ ගන්නකො ඔක ඇඳ ගන්නකො පුතේ සුලේක ඔය කියන SAE 5යි W30 කියලා කියන්නේ ඕක ලුබ්‍රිකන්ට් වල කෝඩ් එක. එතකොට ලුබ්‍රිකන්ට් පාවිච්චි කරනකොට අපේ වාහනේ පැදලා තියෙන කිලෝමීටර්ස් ගානට තමයි අපි ලුබ්‍රිකන්ට් එක දාන්නේ. කිලෝමීටර් 1000 ලක්ෂයකට වඩා වැඩි නම් දාන ලුබ්‍රිකන්ට් එකයි 50000ට අඩු නම් දාන ලුබ්‍රිකන්ට් එකයි 50000යි ලක්ෂය අතර දාන ලුබ්‍රිකන්ට් වෙනස්. එතකොට වාහනේ සාමාන්‍ය ලක්ෂයක් විතර පැදලා කියන්නේ ගෙවීම් ගාන වැඩි, ගෙවිලා වැඩි. වාහනේ පළවෙනි කිලෝමීටරයක ඉඳන් කිලෝමීටර් 50 විතර වෙනකම් වාහනේ ගෙවීම් ගන්න ඒත් වැඩි. ඒ වාහනේ අලුත් පිටින් කැපෙනවා. මැද රේන්ජ් එකේදී වැඩි ගෙවෙන්නේ. අන්තිම රේන්ජ් එකේදී ආයෙ කැපෙන්න ගන්නවා. එතකොට මේ අදාළ තත්ත්වවලදී ඕන ඝනත්වයන් වෙනස් ඔයිල් වල. එතකොට ඕක තමයි W30 W40 කියලා වෙනස් කරන්න එක එක වාහනවල. ඒක තමයි ඔය සිම්බල් එක. ඕක ගහලා දෙන ඔයිල් කෑන් වල. හරි. ඕක ලාවට ඇඳ ගන්න ඩක් ගාලා හරි ඊට ගමන් මේ අන්තර ගමන් අහගන්න මෙතන ඔයාලට පොඩි බැටරි කැල්ලක් තියෙනවා. ඒ බැටරි කැල්ල එක තමයි මේක කරාට පස්සේ හරි මෙන්න මේ නඩි කොහොමද? ටෝපින් එක දෙකක්. මේවා මේක අද දන්න ඉස්සලාම දාගෙන මේකට අපි කියනවා ටෝක් විච් එකක් කියලා. මේකෙන් තමයි අපි මොනවා හරි එකක් හරි ටෝක් කරන්නේ. එහෙම නැත්නම් මෙන්න මෙතන ඇන දෙක තියෙනවනේ පුතේ. මෙන්න මේ ඇනේ තියෙනවනේ. මෙතනින් එන්නේ දඟර කඳ තමයි එළියට. මෙන්න දඟර කඳ එළියට. දඟර කඳෙන් අපි මේක දාන්නේ. දඟර කඳට දෙපැත්තෙන් දාලා තමයි මේක හයි කරන්නේ. දඟර කඳට දෙපැත්තෙන් දාලා මේක හයි කරනකොට දඟර කඳට මේක ඕනවට වඩා හිර කරන්නේ නැහැ. මෙන්න මේ දේ ඇන දෙක හිර කරන්න ඕනි කොච්චරක්ද කියලා නිෂ්පාදකයා එවලා තියෙනවා. ඒක නිෂ්පාදකයා කියන්නේ කාර් නිෂ්පාදනයකට සමාගම. එයාලා මේක නිව්ටන් වලින් එවන්නේ. නිව්ටන් මෙච්චරයි කියන්නේ. එතකොට අපි කොහොමද නිව්ටන් මෙච්චර නම් දෙන්නේ? ඒකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ උපකරණ. මේකට අපි කියනවා ටෝක් වින්ච් එකක්. මේක මේ ලොකු ටෝක් වින්ච් එකක්. මේක ඇවිල්ලා හරි මේක මේ බස් ලොරි ගලවන එකක්. ඒකයි මේක ගොඩක් ලොකු. එතකොට මේකේ මෙන්න මෙතන තමයි අපිට අර බොක්ස් කෑලි දාලා කරකවන්න තියෙන්නේ යන දාලා. එතකොට මේ ටෝක් වින්ච් එකක් ගත්තාම මේකේ මෙන්න මෙතන තියෙනවද නම් දන්නේ නැහැ වලට මෙන්න මෙතන පොඩි සිම්බල්ස් අගයන්ට එකක් පේනවා ඇති සමහර අයට. කැමරාව කරකවන්න ලාවට බූ කරනකොට ඔයාලා සමහර අයට පේනවා ඇති මෙන්න මෙතන. මෙන්න මෙතන ගහලා තියෙනවා මේ නිව්ටන් අගයන් ටික. ගොඩාක් ලංකරුත් පේන්නේ නැහැ පුතේ මෙතන. මෙන්න මෙතන ගහලා තියෙන අගයන් ටිකක්. එතකොට මට මේක මේ විදිහට ඇදලා මේක මෙහෙම තද කරලා මේක මෙහෙම කරකව ගන්න පුළුවන්. මේ කරකවනකොට මෙතන තියෙන අගයන් ටික වෙනස් වෙනවා. එතකොට අපිට ඕන අගය තියලා අපි මේක ආයේ තද කරගන්නවා. දැන් මේක දාලා කැරකෙව්වහම මේක කැරකෙන්නේ අන්න අර අගයට එනකන් විතරයි. ඊට පස්සේ කැරකෙන්නේ නැහැ. හරි. මහා කොණ ඔන්න රූප දෙකක් තියෙනවා. ඔක ඇත්තටම තියෙන්නේ කොහොමද කියලා මේ දාලා තියෙනවා මේ පැත්තේ. නෑ. මේ පැත්තේ. එන අමාරුයි. පාර්සල් ගබ්බන් දෙනවා හරියනවා. මේ තියෙන්නේ මෙන්න මේක මේ තියෙන්නේ. රූපය මේ රූපේ. උඩ මේ දේ රූපේ. ඔය රූපේ තියෙන ඔය දෙකක් තමයි. නේද ගන්නු. දුලාන් ඉන්නවද?
කෝඩ් එක පැහැදිලි මදි. තව ලොක් කරන්න අපිට. රූප දෙක තුනම තරේ. ඉන්න දාඩේ ලොක් කරලා දෙන්න. ටෝක් වින්චක් කියන්නේ ඔකට තමයි. දැක්කනේ. ඔච්චර තඩියවනේ ඔයාලට. බුදුහාම මේකක් කියම ගෑල්ලා මේකට උස්ස ගන්නත් බැහැ. මේ ඔයාලට පොඩි ඒවා තියෙන ස්කෝල් වල. බය වෙන්න එපා මයි පුතේ උඹලට ස්කෝල් දින ඔක්කොම ටෝක් වින් කැඩිච්ච දින. කරන විදිහට කියන්න ඕනේ ටෝක් වෙන්නේ නැහැ ඔය. ඒ බයික් ඔයිල් වල පුතේ නම්බර්ස් තමයි තියෙන්නේ. බයික් ඔයිල් නාද කතා කරන්නේ නැහැ මේකදී අදාළ නැහැ අපිට කතා කරන්න. බයික් වල එහෙමත් ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය තියෙන නම්බර්ස් තමයි. ඒ ඔයිල් එක අනුව තමයි අපි කිලෝමීටර්ස් ගන්නට දාන්නේ. හරි? ඔව් ප්‍රැක්ටිකල් එකට ඔයාලට ටොප් පින්ච් එකෙන් තද කරන්න තියෙනවා. ටොප් පින්ච් එකෙන් තද කරන එක ඔයාලගේ ප්‍රැක්ටිකල් එකේ එක කොටසක්. ඒ ටික අපි කරන්න දෙනවා. කොහොමද කරන්න පුළුවන් කියලා කොහොමද? කියලා දෙන්න කරන්නේ. අපි ඔය කියන කතා ටික අපි තව ටික දවසකින් කරනවා පුතේ. ඔය W වලින් මොකද්ද SA වලින් මොකද්ද ඔය හැම එකක්ම කියලා දෙනවා. අපි එතකොට එතනදී කතා කරමු. ඔය SAE 20 SAE 40 කියන්නේ ඔයිල් වල තියෙන දුෂ්ශ්‍රාවිතාව ඝනත්වය. ඝනත්වය තමයි ඔකින් වෙනස් වෙන්නේ. වෙන මොකුත් වෙනස් වෙන්නේ නැහැ. අනිත් ඒවා එහෙමමයි. එහෙනම් මෙතන 22 සම්බන්ධ වෙලා ඉන්න ඕන දරුවෙකුට මගේ පන්ති එන්න පුළුවන්. ඒ දරුවෝ ඕන එක්කෙනෙක් හරි ටයිම් ටේබල් එකම ඔටෝමොබයිල් ගෲප් වලට දාන්න කියන්න. ඕනම කෙනෙකුට මගේ ඔටෝමොබයිල් මගේ ක්ලාසස් වලට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා වැටි කරන්න යන්න පුළුවන්. එහෙම මේ මම එකක්වත් බ්ලොක් කරලා නැහැ. එක ගෲප් එකක්වත් බ්ලොක් කරලා නැහැ. හැම එකකටම ජොයින් වෙලා ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන්. හරි ඔයාලට ටියුබ් ගන්න එක එහෙම අනිවාර්ය කරලා නැහැ මම කාටවත් ඈ. ඒකත් මතක තියාගන්න. එන අය දන්නවා මගේ දරුවෝ මං එහෙම අමානුෂික නෑ පුතේ. හරිද? හොඳ ප්‍රශ්නයක්. සුලේ. එන්ජින් එක හීට් වුණාම AC on කරාම හීට් එක බහින්නේ කොහොමද සර්? හීට් එක බහින්නේ නැහැ. හීට් එක නගිනවා සමහර වෙලාවට. හරිද? AC එකේ වුණාට අපි ඔෆ් කරන්න කියලා කියන්නේ. AC එක on කරාම වෙන්නේ පුතේ එන්ජින් එකේ සාමාන්‍යයෙන් එන්ජින් එකේ තියෙන කූලින් සිස්ටම් එක. කූලින් සිස්ටම් එක ඔයාලා දන්නවා රේඩියේටර් එකේ කූල් කරන්නේ. රේඩියේටරෙන් කූල් කරන්නේ නැතුව හරි රේඩියේටරෙන් කූල් කරන්නේ නැතුව මේක ඇතුලේ තියෙන ඉන්ලයින් කූලර් එකකින් කූල් කරනවා. ඉන්ලයින් කූලර් එකක් කියන්නේ රේඩියේටරේට වතුර එවන්නේ නැතුව මම පුතේ ඇතුලේ හීට් වුණාම ඒක වෙනම ලයින් එකකින් වෙනම තැනකට යවලා එතනින් කූල් කරනවා. අන්නේ වෙනම තැන තියෙන්නේ ඔයාලගේ AC එක අස්සේ. හරි AC එකේ කූලර් එකෙන් හැම එකම කූල් වෙන්නේ. AC එකේ කූලර් එක ඉස්සරහට තමයි මේ තියෙන ඉන්ලයින් කූලර් එක දීලා තියෙන්නේ. එතකොට AC එකේ කූලර් එක කෙලින්ම ඇවිල්ලා වදින්නේ ඔයාලගේ මේ ඉන්ලයින් කූලර් එකේ. එතකොට වාහනේ එන්ජින් එක ඇතුලේ තියෙන හීට් එක ටක් ගාලා AC එකේ හින්දා අඩු වෙනවා. හරි ඒකයි වෙන්නේ. සමහර වාහනවල ඕක අපි අයින් කරනවා. ඕක තියෙන හේතුව මේකයි. ඔයාලට මතකද වාහනේ අධිකව කූල් වෙච්ච තැන නුවරඑළි වගේ යනකොට ඔයාලා හීට් එක දානවා කියලා එකක් කරන්නේ. නුවරඑළි යනකොට එන හීතලයි. අපි පොඩ රත් කරගමු කියලා ඔයාලා හීට් එකක් දානවා කියලා එකක් කරනවා නේද වාහනවල. අර AC වල තියෙන්නේ නිල් පාට කට්ටකුයි රතු පාට කට්ටකුයි. රතු පාට කට්ටර කරගුවම හොගාලා එන්නේ රස්නි හුලන්නේ. ඒතකොට රස්නි හුලන් කියන්නේ ඔයාලා වාහනේ යනකොට ඉස්සරහින් එන හුලන් රස්නි වෙන්න බෑනේ. ඒ එන්නේමයි පුතේ එන්ජින් එක ඇතුලෙන් එන හීට් එකම තමයි ඔයාලගේ ඔය ඩ්‍රයිවිං සීට් එකයි පැසෙන්ජර් සීට් එකයි මැද ඇතුලේ තියෙන්නේ. හරි එතන වෙනම කූලර් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මෙතන එන්ජින් එක තියෙනවා. එන්ජින් එකෙන් බටයක් දාලා මේ වගේ බටයක් දාලා අපි වෙනම කූලර් එකකට දීලා තියෙනවා. මේක මෙන්න මෙහෙම අහපව් ඇතුලට දීලා තියෙන්නේ. හරි එතකොට මෙතෙන්ට අපි හයි කරලා තියෙන්නේ AC එකේ කූලර් එකමයි. මේ වගේ මේක ඇතුලේ දැල් තියෙන්නේ. මේකේ හුලං එහෙම යන්න පුළුවන්. එතකොට AC ටික වදින්නේ මේක දිගේ. වැදුනහම සාමාන්‍ය අවස්ථාවකදී සාමාන්‍ය අවස්ථාවකදී AC එකකින්ද මේ එන්ජින් එක කූල් වෙනවා. අනිත් වෙලාවකදී මේක හින්දා ඇතුළ රත් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ වාහනවල අපිට හීට් එක ඕනේ නැහනේ. මේක සීත රටවල තමයි ගොඩක්ම හදන්නේ. සීත රටවල ආයෙත් පාවිච්චි කරන තමයි හදන්නේ. අපිට වැඩක් නැති හින්දා
අපි කරන්නේ මෙන්න මෙතනින් මේක වහලා දානවා. ඔන්න ඔතනින් වහලා දානවා. මගේ වාහනේත් මම වහලා දානවා. එතනින් වහලා දැම්මහම AC එක ටිකක් හොඳට එනවා. අයි AC එකේ මේක හින්න රත් වෙනවනේ සාමාන්‍යයෙන් 150 රත් වෙනවා 150 200 රත් වෙලා ඉන්නේ. මේ රත් වෙච්ච එක කූල් කරන්න AC එක මාර විදිහේ වේට් එකක් ගන්නවා. එතකොට මේක වහලා දැම්මහම මේ දින වේට් එක අපිට AC එක පැත්තෙන් ඉතුරු වෙනවා. එතකොට එන්ජින් එක ඇතුළට හොඳට AC එක එනවා. එතකොට වාහනේ ස්ටාර්ට් කරපු ගමන් AC එක වදිනවා. නැත්තම් ඔයාලට මතක නැහැ වාහනේ රත් වෙලා තිබුණා ස්ටාර්ට් කරපුවම එන රස්නි හුලං එන්නේ AC එකකින්. අන්න ඒක වෙන්නේ මෙන්න මේ කතන්දරේ. එතකොට මේක වහලා දැම්මොත් AC එකකින් එන හුලං එන හිදා. හරිද? හැබැයි එන්ජින් එක පැත්තෙන් පොඩි අවුලක් තියෙන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ගොඩක් අය වහලා දානවා මෙන්න මේක. ඔන්න ඕක තමයි ඒකට උත්තරේ AC එක දැම්මම කූල් එකම ඉන්නේ මෙන්න මේකේ ඉන්නේ. නෑ AC ගෑස් මොනම හේතුවකටවත් අයින් වෙන්න බෑනේ. ඔයාලා ඕනම කෙනෙක් දන්නවනේ සයන්ස් වල ඉගෙන ගන්න තියෙන වගේ දේවල්. හරි කොහෙවත් තැනකට මොන හරි ගෑස් සිලින්ඩර් එකකට ඇතුලේ තියෙන ගෑස් එකක් එළියට එන්න නම් ලීක් එකක් වෙනවා. ඒ අරින්න මොනම හේතුවකටවත් AC එකක් AC එකක තියෙන ගෑස් එකක් එළියට එන්න බෑ. හරි AC වල ගහන ගෑස් එක මොකද්ද විශේෂත්වය? අයියෝ උච්චර ගණන්. ඔයාලා දන්නවා AC කාඩ් ගෑස් එකක් ගහන රුපියල් 5000 6000 විතර නා පොඩි ගෑස් ටැංකියකින් ගහන්නේ. අයියෝ උච්චර ගණන්. ඒක ගණන් යන හේතුව තමයි ඒක නිෂ්ක්‍රීය වායුවක් වගේම එයා ගිනි ගන්නේ නැති වායුවක්. ඒකයි ඒකේ විශේෂත්වය. AC වලට දානවා AC වලට අපි ගහන වායුවත් මොනම හේතුවකටවත් ගිනි ගන්නේ නැහැ. අන්න ඒකයි ඒකේ වායුව. ඒ කියන්නේ ඇවිලෙන්නේ නැහැ, දහණය වෙන්නේ. ඒක ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද නැත්තම් AC එකක් ඇතුලේ ගෑස් එකක් දුවන්නේ බැරි වෙලාවත් එන්ජින් එක හීට් වෙලා AC ගෑස් එක එළියට આવොත් එහෙම එන්ජින් එක මුකුරනවා. ඒක වළක්වනවා ඒකෙන්. හරි. හරි. හරි ඊළඟට යන්න. අපි ඊළඟ මාතෘකාව මේ ඉවර ගන්න ඕන පුතේ ලබන සතියේ මට ටර්බෝ පටන් ගන්න ඕනි. තියන්නේ ඊළඟ මාතෘකාව දකර කඳ. දකර කඳ. මගේ දකර කඳ නම් දකර කඳ. හරි ලියන්න ලියමු දඟර කඳේ ප්‍රධාන කාර්ය වනුයේ දඟර කඳේ ප්‍රධාන කාර්ය වනුයේ නෑ කැමි දන්න කියන්නේ පුතේ දඟර කඳ නෙමෙයි කැමි දන්න කියන්නේ ඊට උඩින් තියෙන්නේ මේ ඒක වෙනම දෙයක්. ඒක දැන් කියාද? දඟර කඳ කියන්නේ ක්‍රිස්ටල් හරි. ලියන්න කලින් මේක අහගෙන ඉන්නකො. මොකද්ද දඟර කඳක් කියන්නේ? මේක නෙවෙයි. ඔව්. හරි නෝ දඟර කඳක් පෙන්නලා ඉන්නවා. මගේ බඩ මම මොඩල් එක මම දාන රුපු ගල වගේ බුදිමනේ මොකක්ද දීවන හස්තේ හස්ත හරි මේ තියෙන්නේ දඟර කඳක්. හරි ඔය දින දඟර කඳක්. දැන් දැක්කනේ දඟර කඳක් කියන්නේ මොකද්ද කියලා. දඟර කඳක් කියලා කියන්නේ පිස්ටන් ටික සවි වෙන්නේ දඟර කඳකට. අර පිස්ටන් වලින් එන සබැඳුම් මත හයි වෙන්නේ මෙන්න මේ අපි කතා කරන දඟර කඳට. එතකොට අපි හිතමුකෝ එන්ජින් එක පිස්ටන් 4යි කියලා. එතකොට දඟර කඳේ මෙන්න මේ වගේ ප්‍රධාන කොටස් එහෙම නැත්නම් ප්‍රධාන ජර්නල් වල මෙන්න මේ වගේ 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4ක් තියෙනවා. එතකොට මේක ඔලුවට දඟර කඳ. හරි. එතකොට මේක 8ක් වෙනවනම් 8ක් තියෙනවා. 6ක් වෙනවනම් 6ක් තියෙනවා. එතකොට මේක තමයි කරගන්නේ. මම පුතේ මේකෙන් කරගෙන කරකුම තමයි ඔයාලගේ පිටිපස්සේ රෝද එහෙම නැත්නම් ඉස්සරහා රෝද වෙනකන් යන්නේ. එතකොට දඟර කඳෙන් නිෂ්පාදනය කරන අරහෙන් නිෂ්පාදනය පිස්ටන් වලින් නිෂ්පාදනය කරන බලය සබැඳුම් අන්දන්න දෙනවා. සබැඳුම් දන්නේ නිෂ්පාදනය කරන බලය දඟර කඳට දෙනවා. ඒ දෙන දඟර කඳට දෙන බලය තමයි අපේ ගෙදර වාහනවල තියෙන හැම තැනටම විදාගෙන හරින්නේ. එතකොට මේකේ එක පැත්තකට කෙලින්ම පිටිපස්සේ රෝද හරි ඉස්සරහා රෝද හරි සෙට් වෙලා අන්න එයාලා හයියෙන් කරකිලා අපිට ඉස්සරහට යන්න බලය දෙනවා. තව පැත්තකට සෙට් වෙන කට්ටියට අපි බෙල්ට් එකක් දාලා ෆෑන් එක කරකවනවා.
ඊට පස්සේ ඕල්ටර්නේටර් එක කරකවනවා, AC කන්ඩෙන්සර් එක කරකවනවා, ඊට පස්සේ AC කන්ඩෙන්සර් එක AC පම්ප් එක කරකවනවා, ඊට පස්සේ මොකද වෙන්නේ? වෝටර් පම්ප් එක කරකවනවා. ඔය ඔක්කොම කරකවන්නේ ඕකෙන්. අන්න එතනින් කැමි දණු ටිකක් කරකව ගන්නවා. එතකොට මෙයා හරි වැදගත් වාහනයක. මොකද මෙයාගෙන් තමයි වාහනයට එකතු වෙන බලය සම්පූර්ණයෙන් අපිට හම්බෙන්නේ. හරි ලියමු. දඟර කන්දේ ප්‍රධාන කාර්ය වනුයේ දඟර කන්දේ ප්‍රධාන කාර්ය වනුයේ දඟර කන්දේ ප්‍රධාන කාර්ය වනුයේ එන්ජිම තුල ජනනය වන දඟර කන්දේ ප්‍රධාන කාර්ය වනුයේ එන්ජිම තුල ජනනය වන ජවය සබැඳුම් දණ්ඩ ඔස්සේ සබැඳුම් දණ්ඩ ඔස්සේ දඟර කඳ වෙත ලබාගෙන එය භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. එය භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. එය භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමයි. පුතේ සුලේක ඔයා මට මෙන්න මේ නම්බර එකට ඔයාගේ ප්‍රශ්න ටික ඔක්කොම දාන්න මම ඔය ඔක්කොම උත්තර දෙන්නම්. මෙන්න මේ ටිකට ඔය තියෙන ප්‍රශ්න ටික ඔක්කොම මට දාන්න WhatsApp වලින් මම එක එක වෙනම ඔයාගේ උත්තර ටික වන්න හැම එකටම වොයිස් එවන්නම්. හොඳ ප්‍රශ්න ටිකක් ඒ ටික. මේ ඒ ටික දාන්න මම එවන්න හැම එකකට උත්තර. අර සමහර ප්‍රශ්න මේ වෙලාවේ අර අවුට් ඔෆ් සිලබස් එනවා. ඒ හින්දා මම මේ වෙලාවේ කියන එක අනික් කට්ටියට පාඩුවක් දෙන්න ඔයා දාන්න මම එවන්න උත්තර ටික. හරි. ඒ කියන්නේ අර වෑන් නිෂ්පාදනය කරන ඒවා භ්‍රමණ චාලක ශක්තිය බවට පත් කරන්නේ මෙන්න මෙතනින්. අර කට්ටිය දෙන්නේ අණුවැටුම් චලිතයක් මේ මේ දෙන කට්ටිය මෙයා මොකද කරන්නේ? යටින් මේ ඕම කරකවලා මේක භ්‍රමණ ශක්තියකට පරිවර්තනය කරනවා. හරි. භ්‍රමණ ශක්තියකට පරිවර්තනය කරනවා. ඒක තමයි වෙන්නේ. හරි. ලියන්න. දඟර කඳ එහි එන්ජින් බඳට සවිවන කොටස දඟර කඳ එහි 21 අයට හෙට රැය තියෙනවා පේපර් ක්ලාස් එකකට. දඟර කඳ එහි එන්ජින් බඳට සවිවන කොටස ප්‍රධාන ජර්නලය ලෙස ප්‍රධාන ජර්නලය දඟර කඳ එහි එන්ජින් බදට සවිවන කොටස ප්‍රධාන ජර්නලය ලෙස හඳුන්වනු ලබන අතර ඒ සඳහා යොදා ගන්නා බෙයාරින් ප්‍රධාන බෙයාරින් ලෙස හඳුන්වයි. ඒ සඳහා යොදා ගන්නා බෙයාරින් ප්‍රධාන බෙයාරින් ලෙස හඳුන්වයි. ප්‍රධාන බෙයාරින් ලෙස හඳුන්වයි. දඟර කඳ භ්‍රමණ දඟර කඳ
භ්‍රමණය ප්‍රධාන ජර්නල දාගරකාන්ත භ්‍රමණය ප්‍රධාන ජර්නල දාගරකාන්ත භ්‍රමණ අක්ෂය කියලා දාන්න. දාගරකාන්ත භ්‍රමණ අක්ෂය කියලා දාන්න. දාගරකාන්ත භ්‍රමණ අක්ෂය දාගරකාන්ත භ්‍රමණ අක්ෂය දාගරකාන්ත භ්‍රමණ අක්ෂය ප්‍රධාන ජර්නලය හරහා වැටී ඇත. දාගරකාන්ත භ්‍රමණ අක්ෂය ප්‍රධාන ජර්නලය හරහා වැටී ඇත. දඟර කඳට සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් දඟර කඳට සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් දඟර කඳ ඇන ලෙස හඳුන්වයි. දඟර කඳ භ්‍රමණාක්ෂයේ ප්‍රධාන ජර්නලය හරහා වැටී ඇත. දඟර කඳට සම්බන්ධ වන දඬු සම්බන්ධ වන කොටස දඟර කඳ ඇන ලෙස හඳුන්වනු ලැබේ. ආමෙන් ආයෙ කියන්නම්. දඟර කඳෙහි භ්‍රමණ අක්ෂය ප්‍රධාන ජර්නලය හරහා වැටී ඇත. දඟර කඳ භ්‍රමණ අක්ෂය ප්‍රධාන ජර්නලය හරහා වැටී ඇත. දඟර කඳට සම්බන්ධ වන දඬු දඟර කඳට සම්බන්ධ වන දඬු නැත්නම් සම්බන්ධක දඬු දඟර කඳට සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් දඟර කඳට සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් දඟර කඳට සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් සම්බන්ධක දඬු සම්බන්ධ වන කොටස් දඟර කඳ ඇන ලෙස හඳුන්වනු ලැබේ. දඟර කඳ ඇන ලෙස හඳුන්වනු ලැබේ. ඔව් දෙව්. දඟර කඳ ඇන ලෙස හඳුන්වනු ලැබේ. දඟර කඳ නිපදවීම සඳහා බොහෝ විට මිශ්‍ර වාණයේ යොදා ගනු ලබන අතර දඟර කඳ නිපදවීම සඳහා බොහෝ විට මිශ්‍ර වාණයේ යොදා ගනු ලබන අතර දඟර කඳ නිපදවීම සඳහා බොහෝ විට මිශ්‍ර වාණයේ යොදා ගනු ලබන අතර ඒ සඳහා හෙලා තැලීම හෝ වාර්තු කිරීම යොදා ගනී. ඒ සඳහා හෙලා තැලීම හෝ වාර්තු කිරීම යොදා ගනී. දඟර කඳක එක් කෙළවරකට ජව රෝධයක් සවිවන අතර
කෙලවරක පරිමන්දන කප්පියක් සහිත පරිමන්දකය සහිත කියලා. කම්පන පරිමන්දකයක් කියලා දාන්න. කම්පන පරිමන්දකයක් සහිත 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 කප්පියක් සම්බන්ධ වෙයි. එක පැත්තකට තඩි ජවරෝධයක් සම්බන්ධ වෙනවා. අනිත් පැත්තට මය පුතේ මේ බලන්නකෝ. ඩඟර කඳක් ගත්තාම ඩඟර කඳකට එක පැත්තකට තඩි ජවරෝධයක් හයි වෙනවා. එතකොට මේ ජවරෝධයට තමයි ඔය බලය රඳවගෙන තියාගන්නේ. ඔන්න ඊට පස්සේ මෙයා මේ විදියට මේව තමයි තියෙන්නේ මේක. හරි. මේක අප්‍රිකාව කියන්නේ. මේව තමයි මේක තියෙන්නේ. දැන් මෙහෙම තියෙනකොට කතන්දරේ අමල් විසෝ. හරි. මෙහෙම තියෙනකොට ඩඟර කඳට මෙහෙම තියෙනකොට මේක මෙන්න මේ පැත්තට අයි කරන්නේ මේකට අපි කියනවා මොකද්ද ජවරෝධය. මේක ඩඟර කඳ. මේ පරිමන්දක කප්පිය. හරි. දැන් කොහෙද මේකේ ඉස්සරහා කොහෙද මේකේ පස්ස? කවයරි තැනකදී ඔයාලට කිව්වොත් එන්ජිමක ඉස්සරහා ඔය පස්සයි වම් කරන්න කියලා. කොහෙද එන්ජිමක ඉස්සරහා? කොහෙද එන්ජිමක ඉස්සරහා කොහෙද එන්ජිමක පස්ස? මේ මොකද්ද? ජවරෝධය. මය පුතේ මතකද අපි එන්ජිමක බල සම්ප්‍රේෂණය කරා. එන්ජිම ඉඳන් බලය ඊළඟට ක්ලච් එකට යනවා. ක්ලච් එක ඊළඟට ගියර පෙට්ටියට යවනවා. ඒක දන්සන මූට්ටු වලට යවනවා. ඒකේ අවර පිටිකඳ දිගේ පස්සට යනවා කියලා. මෙන්න මෙතනින් මෙහාට තමයි ගියර පෙට්ටියට යන්නේ. මෙතෙන්ට තමයි ක්ලච් එක සෙට් වෙන්නේ. හරි. ඒ කියන්නේ මේ එන්ජිමේ කොහෙද? එන්ජිමක මොකද්ද මේ? මේ ඒ මතක තියාගන්න මේක ගොඩක් අය පටනනවා. එන්ජිමක පිටුපස තමයි මේ. ඕම් එන්ජිමක පිටුපස. මේක දෙන්නේ එන්ජිමේ පිටිපස්ස පැත්තට. මේ ගන්න ඔක්කොම මෙහෙට ලෝඩ් කරලා මෙහෙට තමයි දෙන්නේ. එතකොට මේ මොකද්ද? එන්ජිමක ඉදිරිපස. මේ එන්ජිමක ඉදිරිපස. අර තමයි පිටිපස්ස. ඕම් මතක තියාගන්න. ඒක උදරම. අපි ඉතින් ටිකක් ලියනම මේක ඇඳගමු ලියන්න. අපි ලියවන්නේද එන්ජිමක ඉදිරිපස කොහොම මොකද පුතේ අන්තිම ලිව්වේ? අපි ලිව්වාද එන්ජිමක ඉදිරිපස පෑන් එක සෙට් වෙන්නේ මේක. මේ තමයි පෑන් එක සෙට් වෙන්නේ. මේ පරිමන්දන කප්පිය පැත්තට තමයි පෑන් එක සෙට් වෙන්නේ. ප්‍රධාන ජර්නල් මොකක්ද? මලිවන පරිමන්දක කප්පියකට සම්බන්ධ වේ කියලා ලියවන එක පැත්ත. ඊට පස්සේ මම කිව්වද එන්ජිමක ඉදිරිපස මේක බස්ස මේක කියලා කිව්වේ නෑනේ.
කිව්වේ නෑනේ. හරි. නෑනේ. හරි. මේ දෙකම හැඳින්වුවා නේද පුතේ? එක පැත්තකට මේක තියෙනවා අනිත් පැත්තට මේක තියෙනවා කියලා කිව්වා නේද? කිව්වනේ. හරි කිව්වා. ලියන්න. පරිමන්දක කපිය ඇති පැත්ත පරිමන්දක කප්පිය සම්බන්ධ වෙන පැත්ත පරිමන්දක කප්පිය සම්බන්ධ වෙන පැත්ත එලා තරීම කියන්නේ මොකද්ද කියලා ගියා දෙන්නම් පුතේ. පොඩ්ඩ ඉන්න මේ ටික කරලා ඉවරනකම්. ඒක ප්‍රොඩක්ෂන් වලදී මම කියා දෙනවා හොඳට. හරි පරිමන්දක කප්පිය සම්බන්ධ වෙන පැත්ත එන්ජිමක ඉදිරිපස වේ. එන්ජිමක ඉදිරිපස වේ. හරි ඊට පස්සේ එන්ජිමේ ඉදිරිපසින්ම ඇති සිලින්ඩරය එන්ජිමේ ඉදිරිපසින්ම ඇති සිලින්ඩරය එන්ජිමේ ඉදිරිපසින්ම ඇති සිලින්ඩරය එන්ජිමේ ඉදිරිපසින්ම ඇති සිලින්ඩරය පළමු සිලින්ඩරය වන අතර පළමු සිලින්ඩරය වන අතර පිළිවෙලින් අනිත් සිලින්ඩර් නම් කෙරේ. 2020 රිවිෂන් එකේ නෝට් පුතේ දෙන්නේ කියන්නේ නෝට් එක මම කියවනවා සමහර අය ලියා ගන්නවා. පුතේ අපේ පත නෝට් සෙට් එකක් එනවා. ඔයාලට රිවිෂන් එකේ රුපියල් 2000 වෙන්නේ අපේ නෝට් සෙට් එකම සාමාන්‍යයෙන් ටියුට් 15ක් එනවා එක මාසෙකට. පේපර්ස් 5කුත් එක්ක. මගේ ලොකු ටියුට් මිටියක් එන්නේ. ඒක එනවා හැම පාඩමකටම කම්ප්ලීට් නෝට් සෙට් එකක්. සම්පූර්ණ නෝට් සෙට් එකක්. ඊට පස්සේ ව්‍යුහගත රචනා ඊට පස්සේ MCQ මේ හැමදේම තියෙන ටියුට් තව 3ක් එනවා එක පාඩමකට. ඒක සාමාන්‍ය පාඩමකට ටියුට් 10ක් විතර එනවා. එක පාඩමකට ටියුට් 10ක් විතර එනවා. හරි. මොකද්ද පළවෙනි සිලින්ඩරය ලෙස නම් කරන අතර පිළිවෙලින් අනිත් සිලින්ඩර් නම් කරයි. පිළිවෙලින් අනිකුත් සිලින්ඩර් නම් කරයි. තේරෙන්නේ පිළිගන්න. පුතේ මෙන්න මෙව්වට අපි කියනවා ජර්නල්. නේද? මෙන්න මෙව ජර්නලය. ජර්නලය. නේද? මෙන්න මෙව තමයි ජර්නල්. මොනවද තමයි ජර්නල් කියලා කියන්නේ. හරි. හරි. මෙන්න මෙවට කියනවා විශාල කොණ ජර්නල. මෙන්න මෙවට කියනවා මෙතන තියෙන එක මෙන්න මෙහෙම තියෙන ඒවා මේවට අපි කියනවා ප්‍රධාන ජර්නල. ප්‍රධාන ජර්නල. අඳින්න මම කියා දෙන්නම් මේක ලියලා ඉවරයි. හරි. ඊට පස්සේ ලියන්න යටින් අන්තිමට සිලින්ඩර් 4කින් යුත් එන්ජිමක සිලින්ඩර් 4කින් යුත් එන්ජිමක සිලින්ඩර් 4කින් යුත් එන්ජිමක දහන අණුපිළිවෙල බොහෝ විට දහන අණුපිළිවෙල බොහෝ විට 1 3 4 2 ලෙස දහන අණුපිළිවෙල බොහෝ විට 1 3 4 2 ලෙස එක 3 4 2 ලෙස පවත්වා ගනු ලැබේ. හරි. පවත්වා ගනු ලැබේ.
මෙය සිලින්ඩර් 6ක එන්ජිමක් නම් දාන අනුපිළිවෙල 1 5 3 6 2 4 හෝ ඔව් දඟර කඳ වඳු පිටි වැරදි පුතේ මෙහෙම නෙවෙයි දඟර කඳ අඳින්නේ හරි 1 4 2 6 3 5 වේ අඳින්න දෙනකොට ඔයාලා හරියට අඳින්න හරි දෙපැත්තේ දෙක යට මැද දෙක උඩ මෙහෙම තමයි ඉන්නේ ලිවනේ හරි එහෙනම් මේක අඳ ගන්න පොඩ්ඩක් ඔය ඉදින් කරගෙන අදිනෝ උඩලක් ඊළඟට යන්න ජව රෝධය හරි කියන්න අර අපි අර වෙන්නේ කෙරවල එක ගැන කතා කරන්නේ යන්න ජව රෝධය දඟර කඳෙහි පසුපස කෙළවරට සවි වෙයි. 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 බොහෝ විට තරමක් විශාල ස්කන්ධයකින් යුතු බොහෝ විට තරමක් විශාල ස්කන්ධයකින් යුතු ලෝහමය රෝධයක් වන මේ එන්ජිමෙන් ලෝහමය රෝධයක් වන මෙය බොහෝ විට තරමක් විශාල ස්කන්ධයකින් යුතු ලෝහමය රෝධයක් වන මෙය එන්ජිමෙන් නිපදවන ජවය චාලක ශක්තිය ලෙස ගබඩා කර තබා ගැනීම සඳහා චාලක ශක්තිය ලෙස ගබඩා කර තබා ගැනීම සඳහා යොදා ගනු ලැබේ. ජව රෝධය දඟර කඳේ පිටුපස කෙළවරට සවි වෙයි. බොහෝ විට තරමක් විශාල ස්කන්ධයෙන් යුත් ලෝහමය රෝධයක් වන මෙය එන්ජිමෙන් නිපදවන ජවය
චාලක ශක්තිය ලෙස ගබඩා කර තබා ගැනීම සඳහා යොදා ගනී. චාලක ශක්තිය වෙත ලෙස ගබඩා කර තබා ගැනීම සඳහා යොදා ගනී. හරි චාලක ශක්තිය ලෙස යොදා ගනී. එන්ජිමෙන් ජවය නිපද වෙන්නේ එක් එක් පිස්ටනයේ බලපහරේදී පමණක් බැවින් එන්ජිමෙන් ජවය නොනිපද වන සෑම අවස්ථාවකදීම එන්ජිමෙන් ජවය නිපද වන සෑම අවස්ථාවකදීම ජව රෝධයේ ගබඩා වී ඇති ශක්තිය එන්ජිමේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් වැය කෙරේ. එමගින් එන්ජිමේ ජවය නොනිපවදන අවස්ථාවලදී නොනිපද වෙන අවස්ථාවේදී දඟර කඳේ වේගය පහළ වැටීම අවම කරයි. දඟර කඳේ වේගය පහළ වැටීම අවම කරයි.
දඟර කඳේ වේගය පහළ වැටීම අවම කරයි. හරි. තරණ පාදිය කියන්නේ ඇක්සලරේටර් එක. ඇක්සලරේටර් කරනවා කියලා කියන වහන්නේ. හරි ඒකටම දාන්න පුතේ මෙන්න මේ කතාවත්. ජව රෝධයේ පරිධිය වටා ගියර රෝධයක් ඇති අතර ජව රෝධයේ පරිධිය වටා ජව රෝධයේ පරිධිය වටා ගියර රෝධයක් ඇති අතර ජව රෝධයේ පරිධිය වටා ගියර රෝධයක් ඇති අතර පරිධිය වටා ගියර රෝධයක් ඇති අතර එය මුදු ගියරේ ලෙස හඳුන්වයි. එය මුදු ගියරේ ලෙස හඳුන්වයි. එය මුදු ගියරේ ලෙස හඳුන්වයි. එහෙම නැත්නම් අපි කියනවා රින් ගියර් කියලා. මුදු ගියරේ නැත්නම් රින් ගියර් කියලා කියනවා. ආරම්භක මෝටරයේ ඇති දව රෝධය ආරම්භක මෝටරයේ ඇති දව රෝධය පුතේ මම ඔටෝ මේ කියන්නේ ඔටෝමොබයිල් ස්පෙෂල් කරලා නැහැ. හැබැයි මෙකාට්‍රොනික් වල ඔටෝමොබයිල් සබ්ජෙක්ට් එකේ යනවනේ. එතකොට අහුවෙච්ච දේවල් තමයි. එහෙම නැත්නම් ඔටෝමොබයිල් ස්පෙෂල් කරලා නැහැ. ආරම්භක මෝටරයේ ඇති දව රෝධය එන්ජිම පණ ගැන්වීමේදී මෙම මුදු ගියරේ වෙත සම්බන්ධ කර දඟර කඳ කරකවා ගත හැකිය. ආරම්භක මෝටරයේ ඇති දව රෝධය එන්ජිම පණ ගැන්වීමේදී මෙම මුදු ගියරේ වෙත සම්බන්ධ කර දඟර කඳ කරකවා ගත හැකිය. හරි. ආරම්භක මෝටරයේ ඇති දව රෝධය එන්ජිම පණ ගැන්වීමේදී මෙම මුදු ගියරේ වෙත සම්බන්ධ කර දඟර කඳ කරකවා ගත හැකිය. මම කියා දෙන්න දැන් මුදු ගියරේ කියා දෙනවා වෙනම මේ ලියලුණා කියා දෙන්න. එන්ජිම තුල දහන ක්‍රියාවලිය ආරම්භ වෙන තුරුම ආරම්භක මෝටරය මගින් දඟර කඳ කැරකවීම සිදුවේ. හරි මේ බලන්නකෝ. මෙහෙම තියනවා දඟරලා මේක. පුතේ දැන් උදේ පාන්දර එන්ජින් එක ස්ටාර්ට් කරනවා නේද? ස්ටාර්ට් කරන්න නම් ඔයාලා දන්නවා එන්ජින් එක අනිවාර්යෙන් බල පහරක් වෙන්න ඕනේ. බල පහරක් වුණොත් මේ පිස්ටන් එක පල්ලයට තල්ලු වෙන්නේ. බල පහරක් මයි පුතේ නිකන් වෙන්නේ නැහනේ. බල පහරක් වෙන්න නම් එන්ජින් එක ගොඩක් කරකවන්න ඕනේ. චූසන සම්පීඩන බල පිටාර වෙන්න ඕනේ. එතකොට මොනවා හරි මේකේ ප්ලග් එකක් වැඩ කරන්න නම් මේක කරකවල ඉන්නේ. මොන කයිවාරු ගැව්වත් දඟර කඳ කැරකුණොත් තමයි මේ හැමදේම වැඩ කරන්නේ. හරිද? මතකයි නේද ලංකාවේ
එක්තරා ප්‍රසිද්ධ නාලිකාවක ගියා පොඩි ආගියුමන්ට් එකක්. නාලිකාවක් නෑ. අර දේවානි ජයතිලක වගේ මට මතකයි. ඒක පරිසර වේදිනියක් හරි කවුරු හරි පරිසර විද්‍යාව සම්බන්ධව ඉන්න අධ්‍යක්ෂකවරියක් එක්ක මතක නම් අර ඇමති කෙනෙක් එක්ක ආගියුමන්ට් එකක් ගියේ. එතකොට මිනිස්සෙක් අහනවනේ ඔක්සිජන් කණ්ඩද කියලා. මතකයි. ඔක්සිජන් දීලා මොනවා කරන්නද? ඔක්සිජන් කණ්ඩද? ග්‍රවුන්ඩ් එක තමයි යෝනේ සෙල්ලම් කරන්න කියන ළමයි. දැන් ඔක්සිජන් කණ්ඩද අහපේ උන්ට තේරෙනව නේද? ඔක්සිජන් වල වටිනාකම. පුතේ හදිස්සිය හරි කොරෝනා හැදිලා වැඩි වුණොත් තප්පර විනාඩි 5ක් ජීවත් වෙයි. ඒ විනාඩි 5 ඇතුළත ඔයාලට ඔක්සිජන් දෙන්න බැරි වුණොත් සබාතෙමෝ සතුටින් සැතපෙන සේක්ක. හරි. එතනින් එහාට ආයේ කතා කරලා වැඩක් නැහැ. දැන් එතකොට මොනවා කයියේ ගැවුවත් තරක් තියෙන ඔක්සිජන් නැතුව. චෙක් කරලා බලමුද? එපා. ඒකෙන් දෙන්නේ මැරලා ගියොත් එන්නේ. හුස්ම ගන්නද ඉන්න පුළුවන් ඔච්චරලා බලන්න. දැන් ළමයි ඒවල වලත් එක තරහ වුණා. මොනවා හරි දෙයක් කොල්ලෝ සහ කිල්ලෝ දෙකෝ මොනවා හරි දෙයක් අරන් දෙන්නේ නැහැ කියලා අම්මලා තාත්තලා එක්ක තරහ වෙනවා. හරි. තරහ වුණාම මොකද වෙන්නේ? උඹලා ගන්න ප්‍රධාන ඩිසිෂන්. උඹලගේ දැනුම සහ තේරුම මත ගන්න ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? හරි. මොකද්ද ගන්න ප්‍රධානම දේ එකක්? කන්නේ නෑ. ඇයි? උඹලා දන්නවා කෑවේ නැතුනට මැරෙන්නේ නැහැ කියලා. කන්නේ. කතා කරන්නේ නැහැ කාත් එක්ක. හරි. එතකොට දවස් දෙක තුන කන්නේ නැතුව ඉන්නවා. එතකොට වැඩ වර්ජනේ හොඳයි සාර්ථකයි ඔන්න වැඩේ කරලා දෙනවා. ඉතින් මොකෙක් හරි එකෙක්ව try කරලා බලන්න හුස්ම ගන්න නැතුව ඉන්නවා. ඈ? දැන් ගෙදර ඔය අම්මලා තාත්තලාත් එක්ක ඇරියස් අල්ලන වෙලාවක ගෙදර මිනිස්සුත් එක්ක තරහ වෙලා ගේම් ඉල්ලන වෙලාවක ඔය try කරලා බලන්න හුස්ම ගන්න නැතුව ඉන්නවා. ලියනවා ලියුමක් ගාන දොරේ මම අද දින සිට මාගේ අඛණ්ඩ ඉල්ලීම් ඉෂ්ටු කරන තුරු හුස්ම ගැනීමෙන් වැළකී සිටිමි. හරි. පුළුවන් නම් ගාලා බලන්න පොඩ්ඩයි. ඉවරයි නේද? එනම සීන් එක. හරි. හොඳයි කන්න තමයි වෙන්නේ. බලට බෑ ඒක කරන්න. පුතේ පුළුවන් ද හුස්ම ගන්න බෑනේ. ඇයි? හුස්ම ගත්තේ නැත්තම් ඉවරම තමයි. ඉඩි විඩු දානවා. හරි. ආයෙ කතා කළා වැඩක් නැහැ නේද එතනින් එහාට. අන්නේ කතන්දරේ හා සමානයි මේකේ දඟර කඳ වැඩ කරේ නැත්තම් මේක කැරකුවේ නැත්තම් එන්ජිමේ උඹලා මොනවා කරත් වැඩක්. හරි. එහෙනම් අනිවාර්යයෙන්ම දඟර කඳ කරවගෙන ඉන්න ඕනේ මොන දහංගටේ ගන්නත්. අර ස්ටාර්ට් කරන්න හම්මෝ පපුව වැඩ කරන්න පිනහළු වැඩ කරන්න මොනවා කරා වැඩක් නැහැ. මොකක්ද? හුස්ම ගත්තේ නැත්තම්. ඒ වගේ තමයි. මොනවා කරත් වැඩක් නැහැ. එන්ජින් එක ඇතුළට තෙල් එන එක අපි කනවා සමානයි. හරි. අපි ගෑවොත් ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි මේක කරකවලා ඉන්න ඕනේ මොනවා කරන්නත්. එහෙනම් මේක කරකවොත් තමයි එන්ජිමක් ස්ටාර්ට් වෙන්නේ. තෙල් ඕනි නැත්තේ නෑ. තෙල් නැත්තම් ස්ටාර්ට් වෙන්නේ නැහැ. හැබැයි මෙයා කරකිලා ඉන්න බෑ. මේ සියලුම ක්‍රියාකාරීත්වය වැඩ කරන්න අපිට පණ තියෙන්න ඕනේ. ඒ වගේ මෙයා කරගෙන්න ඕනේ මේ හැම දෙයක්ම කරන්න. හරි. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් හාපුරා කියලා නවත්තලා දින වාහනයක් ස්ටාර්ට් කරන්නේ කොහොමද? යතුරු දැම්මම බලයක් යනවා. බලය කියලා ගාලා එන්ජින් එකට කරන්ට් එකක් දාලා. එහෙම ඇදලේ? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නෑනේ. එහෙනම් මේකේ බල පහරක් වැඩ කරන්න බෑ. එන්ජිම ඇතුලේ පළවෙනි බල පහර කොහේ හරි තැනකින් වැඩ කරොත් ඔය පිස්ටන් හතරෙන් මොකක් කලේ බල පහරක් වැඩ කරොත් ඒවලේ ඉඳන් අපි කියනවා එන්ජින් එක ස්ටාර්ට් වුණා කියලා. එහෙනම් මයි පුතේ එහෙම කරන්න නම් අපි මේක කරකවලා දෙන්න ඕනි. කරකවලා දෙන්න ලේසිම එක්කිනා තමයි මෙයා. මෙයා ටිකක් බරයි හයියයි. මෙයාව කරකවලා දීපු ගමන් ඉතුරු ටික නිකෙම්ම කරගෙනවා. ඒ හින්දා පරණ වාහනවල මේක කරකවන්න ආවා මෙන්න මේම මොකක්ද? පොල්ලා. හරි. මොකද්ද කරන්නේ? මේක දාලා මොකද කරේ? මේම කරකවනවා තාමත් මොකේද අත් ට්‍රැක්ටර් වල.
ඉස්සර වාහනවල ඔයාලා අර චාලි චැප්ලින්ගේම ෆිල්ම් බලලා තියෙනවා නම් මොකද වෙන්නේ? හරි. අර ඉස්සරහට දාලා මේ කූර කරකවලා අන්න එදාට තමයි සූර්යයා බලා ගන්න පුළුවන් ඉන්නේ. මොකද්ද? කරකවලා හරිම වෙලාවට එළියට ගත්තේ නැත්තම් අය පුතේ ආයෙ දත් නැතුවපත් කරනවා බොරු. එයි බැරි වෙලාවත් අර එක ඕන වෙලාවට ගන්න බැරි වුණොත් ඒකත් එක්ක මේක කරගෙනවා. ඒ කියන්නේ ඒක කරකිලා කොහේ හරි ඉන්න එකකින් නහයක් කඩාගෙන උඹත් දලවගෙන ඔක්කොම කරගෙන තමයි මේක ඇවිල්ලා වදින්නේ. හරි. ඒ හින්දා අනිවාර්යෙන් මේක ගලවන්න ඕනේ. ඒතකොට ලෑම් මාස්ටර් කෙනෙක්. දැන් ප්‍රායෝගිකව මේක කරන්න බෑනේ පුතේ. අපේ උන්ට ටීවිල් එකේ කික් එකක් ගා ගන්න බැරි හින්දා තමයි ඕකට බටන් එකක් දාලා ඉන්නේ. එහෙනම් එච්චරම වැල මඩයනේ අපි ඉන්නේ වෙනවනේ. පාන් නැහැ උදේ පාන්දරට. හරි. එහෙනම් එහෙමත් කරන්න බැරි හින්දා අපි කරන වැඩේ. උඹලා දෙගෙන කරන්න බැරි. එහෙනම් දාමු මේකට මෝටරයක්. මේ මෝටරයක් දානවා. මේ මෝටරේ හරි. මෝටරේ මේ මෝටරේ මෙන්න මේම අමුතු කතන්දරයක් තියෙනවා. ඒ තමයි මෙයා මෙන්න මෙහෙම ගෑවිලා නැතුව ඉන්න මේකේ. ඔයාලා යතුරු දාලා කරකවනා නේද? අන්නේ කරකවන වෙලාවේදී කරකවපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේක ගිහිල්ලා මෙන්න මෙයාගේ ගෑවෙනවා. මෙයා ඉස්සරහට චලනය වෙනවා මේ. ඕන් චලනය වුණා. දැන් මෙයා ගෑවිච්ච ගමන් මෙයා ගෑවෙන ඉඳා මේ ලොකු එක කරගෙනවා. ලොකු එක කරගෙනකොට පිස්ටන් ටික උඩ පල්ලෙහා යනවා. පිස්ටන් ටික උඩ පල්ලෙහා යනකොට අන්න කොහේ හරි තැනකින් මොකද වෙන්නේ? දඟර කඳක් වැඩ කරලා දඟර කඳේ තියෙන මොකක් හරි පිස්ටන් එකක බල පහරක් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ බල පහර ක්‍රියාත්මක වෙච්ච ගමන් වෙන වැඩේ තමයි එන්ජින් එක ස්ටාර්ට් වෙනවා. ඒ ස්ටාර්ට් වෙච්ච ගමන් අපි මෙන්න මේකේ යතුරු අතාරිනවා. යතුරු අතාරපු ගමන් ඉස්සරහට ගිය මේක සොටොස් ගාලා පස්සට එනවා. ඉස්සරහට ගිය එක පස්සට ආවා. මේක පාවිච්චි කරේ පණ ගන්නවන්න මේකේ නම මෝටරේ. ඒ හින්දා අපි මේකට කියනවා පණ ගන්නවුණු මෝටරේ කියලා. එහෙනම් පණ ගන්නවන මෝටරේ කියන්නේ මේක. හරි. ඒ මෝටරේටම ඉංග්‍රීසි වලින් පණ ගන්නවට ස්ටාර්ට් කියන හින්දා අපි කියනවා මේකට ස්ටාර්ටින් මෝටර් එහෙම නැත්නම් ස්ටාර්ට් කරන මෝටර. හරි. එහෙනම් මොකද තමයි මේකදී වෙන්නේ? පුතේ කවදා හරි දවසක කියනවා මොකද්ද? සාමාන්‍යයෙන් වාහනයක ස්ටාර්ට් කරලා තියෙනකොට වැරදිලාවත් යතුරු ගහන්න එපා ස්ටාර්ට් මෝටරේට කෙලවෙනවා කියලා කියනවා. මයි පුතේ යතුරු ගැහුවොත් මොකද වෙන්නේ? යතුරු දාලා අමතක වෙලා ස්ටාර්ට් කරලා තියෙන වෙලාවට මේක කරකවනවා. මොකද වෙන්නේ? එහෙම කරකවපු ගමන් මේක ඉස්සරහට එනවා. දැන් මේක හින හයියෙන් කරගෙන ගමන් තියෙන්නේ. එතකොට මේකට මේක සෙට් වෙන්නේ නැති වෙලා සමහර වෙලාවට මෙන්න මේකේ වීල් එක කැඩිලා යන්න පුළුවන්. එහෙම නැත්තම් මෙයාට මෙයා සෙට් වුණා කියන්නකෝ. මෙයාගේ තියෙන ස්පීඩ් එකට වඩා වැඩි වේගකින් දැන් මෙයා කරගෙනවා. ඒ හින්දා මෙයාගේ තියෙන වේගය මෙයාට දරා ගන්න බැරුව මෙයා ඕවර්ලෝඩ් වෙලා ඇතුළ පිච්චිලා යන්න පුළුවන්. හරි ඕවර්ලෝඩ් වෙලා පිච්චිලා යන්න පුළුවන්. එහෙම නැත්තම් ඇතුළේ ඇක්සල් හැඹරිලා යන්න පුළුවන්. බ්‍රෂ් කැඩිලා යන්න පුළුවන්. මේ මොන දේ වුණත් දරා ගන්න පුළුවන් මයි පුතේ. දරා ගන්න බැරි එකම දේ තමයි මේක ආපහු දාන්න කිව්වහම කියන ගණන්. අඩුම ගානේ 25000 30000න්වත් උඩ පොඩිම වාහනයක වුණත් මෙන්න මේ ස්ටාර්ට් මෝටරේ. ඒ හින්දා මේක ලේසියෙන් දාගන්න වෙන තත්ත්වයකටපත් කරගන්න එපා. හරි. ඒ හින්දා වාහනේ ස්ටාර්ට් කරලා තිනකොට බකපඬිතියෝ වගේ යතුරු එහෙම ගහන්න යන්න එපා. ගහලා ස්ටාර්ට් කරපුවම මේකේ වීල් බ්‍රෂ් ඔක්කොම කඩලා යනවා. මෙන්න මේක ෆ්ලයි වීල් එකේ තියෙන හින්දා මේකට අපි කියනවා මුදුන් ගියරේ එහෙම නැත්නම් මුදු ගියරේ එහෙම නැත්නම් පරිධිය වටේට තියෙන ගියරේ කියලා එක එක නම් වලින් හඳුන්වනවා. එහෙනම් මෙයාගෙන් තමයි වාහනයක් ස්ටාර්ට් වෙන්නේ. හරි. එහෙනම් අර අතින් කරපු කාර්යය ඒ දවස්වල අතින් මේක කරකවපු එක දැන් මොකද වෙලා තියෙන්නේ? මෝටරයක් දාලා කරකවනවා.
ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට ඔයාලා අර මොකද්ද? කික් එක අදිනවා කියලා කරන්නේ මේ වගේම කාර්යයක් තමයි. කික් එක අදිනකොට වෙන්නේ ඔයාලා අදින එක පාරකදී මෙන්න මේක 6-7 පාරක් කරගෙනවා. බයික් වල වල කික් එක ගහනකොට වෙන්නේ ඒ ගහන එක පාරක් හින්දා මෙන්න මේ වීල් එක 4-5 පාරක් කරගෙනවා. ඒක අරගෙනකොට බල පහරක් ක්‍රියාත්මක වෙන එක තමයි වෙන්නේ. එහෙනම් ඔන්න ඕක තමයි අපි මේකෙදි කිව්වේ. හරි. එහෙනම් ඕක නම් අදින්න දෙයක් නැහැ. අපි යන් ඊළඟ එකට ලියන්න මාතෘකාව මේක මැකුවම කපාට එකලසය. යන්න මාතෘකාව කපාට එකලසය. ඒක ඇලවුන්නේ මොන ඇලවුන්නේ ඔය ආයෙ පොඩක් කියන්නේ ඈ ජවරෝධයක් තියෙන්නේ දඟර කඳක කෙරවලේ මෙයාගේ තියෙන ප්‍රධාන කාර්යය තමයි පුතේ මේ යකා ගේන ජවය තියාගෙන ඉඳලා අහපව් ඉතුරු පාරවල් වලට දෙන එක ප්‍රධානම කාර්යය. ඒ කියන්නේ මයි පුතේ මේමයි ඔයාලා චූටි කාලේ අර රේසින් කාර් පැදලා තියෙනවා නම් කාර් වර්ගයක් තියෙනවා මොකද්ද? පස්සට ඇදලා පැරියාම යන එකට තියෙන්නේ ඇතුලේ දුන්නා. තව එකක් තියෙනවා ඉස්සරහට දෙපාරක් තුන් පාරක් මෙහෙම කරාට පස්සේ සුන්දර ඉස්සරහට යන එක. හරි. දෙපාරක් තුන් පාරක් කරනවා රින් ගාලා ඉස්සරහට එක ටොක් ගාලා වදින්න. හරි. අන්නේ නූල අදින එක නෙමෙයි පටල ගන්න එක. නූල අදින එක නෙමෙයි. කතා කරොත් නූලක් කොහෙන් හරි ගාව ගන්න. අර ඇතුලේ ලොකු ජවරෝධයක් එක තියෙන කරපුවාම යන්නේ ගිනිගල් වත්තු කරගෙන යන්නේ සමහරව. අන්නේ. මොකද්ද උනේ? ඔයාලා දෙපාරක් තුන් පාරක් මේ විදිහට මෙහෙම කරාට පස්සේ තිබ්බ ගමන් සිංගාල යනවා වගේ. හරි. ඔව් ලියන්න දෙනවද? සිංගාල ඉස්සරහට යනවා. ඇයි? අර වෙලාවේදී මෙයා මේකට ලෝඩ් කරගන්නවා පොඩි බලයක්. මේ ලෝඩ් කරගන්න බලය යම්කිසි වෙලාවක් යනකම් මෙයාට තියාගෙන යන්න පුළුවන්. හරි. බැටරි එක charge වෙන වෙන මේක. ඒකට ඕල්ටර්නේටර් කියලා කියන්නේ. ඒක මේ පාඩමේ අන්තිමට අපි ගියා දැන්. එතකොට මෙන්න මේ ජවරෝධයේ ප්‍රධාන කාර්යය තමයි බල පහරදී වෙන කාර්ය චූසන පිටාර සම්පීඩන කියන පහරවල් තුනම වැඩ කරවන්න තරමට ලබා දෙන එක තමයි මෙයාගේ කාර්යය. දැන් ඔයාලා මේ පිස්ටන් හතර එන්ජිමක් වුණොත් හැම වාරෙම බල පහරක් එනවනේ කියලා. ධනි පිස්ටන් එන්ජිමක් වුණොත් එක පහරක් බල පහර වෙනවා. ඉතුරු පාරවල් දුන මුණාට පස්සේ නෑ බල පහර වෙන්නේ. ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් අන්න ඒක තමයි මෙයාගේ ප්‍රධාන කාර්යය. එතකොට මෙයාගේ තියෙන ප්‍රධාන කාර්යය තමයි එන්ජිමෙන් නිපදවන බලය ගබඩා කරලා තියාගෙන ඉතුරු පහරවල් තුන ක්‍රියාත්මක කරන්න ටික ටික දෙන එක සහ මේන එක මොකද්ද චාලක ශක්තිය විතර ගබඩා කරලා එන්ජිමේ පිටිපස්ස රෝධ හරි ඉස්සරහා රෝධ අරින්නම් කරගෙන යවන්නේ. ඊට අමතරව අතුරු ප්‍රතිඵලයක් විදිහට අපි ගන්නවා මේක වටේට ගියර රෝධයක් දාලා ඒකට හයි කරනවා ස්ටාර්ටින් මෝටර එකක්. එතකොට ඔයාලා උදේ පාන්දර ගිහිල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරනවා කියලා කරන්නේ මෙන්න මේ මෝටරේ මේකට අමුණලා කරකවන එක. මේ මෝටරේ තියෙන්නේ මේකට ඇමිනිලා නෙමෙයි එළියෙන් වෙනම. ස්ටාර්ට් කරපු ගමන් යතුර ගහනකොට මේ දින වීල් එක මේක ඇතුලට ගිහිල්ලා මෙතන හිර වෙනවා. එතකොට තමයි මේ ෆ්ලයි වීල් එක කරගෙන්නේ. එහෙම නැතුව මයි පුතේ මේක කරගෙන්නේ නැහැ. ඒකයි මේකෙදි වෙන්නේ. එතකොට මෙයා එකපාරක් කරගිලා වෙනකොට කොහෙන් හරි බල පහරක් වෙච්ච ගමන් අපි එන්ජින් ස්ටාර්ට් කියලා කියනවා. අන්න එතන ඉඳන් වාහනේ සාමාන්‍ය තත්ත්වෙන් ධාවනය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔකයි වෙන්නේ. එහෙනම් යතුරු දාලා තියෙන කොයි වෙලාවකවත් අපි මේ ස්ටාර්ටින් මෝටරේ ආයෙම ගහන්නේ නැහැ. යතුරු ගහපු ගමන් ස්ටාර්ටින් මෝටරේ මේ තියෙන වීල් එක ආයෙ ඉස්සරහට වෙනවා ක්ලච් එකක් විදියට. ඒ ඉස්සරහට ආපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේක කැඩිලා යන්න පුළුවන් වීල් එක. ස්ටාර්ට් හොද ප්‍රශ්නයක්. ස්ටාර්ට් කරපුවම ඇයි පෙට්‍රල් ගන්න දෙන්නේ? ස්ටාර්ට් කරපුවම පෙට්‍රල් ගන්න දෙන්න හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මයි පුතේ ඔයාලා ස්ටාර්ට් කරන්න දෙපාර තුන් පාර ගැහුවට මේකේ බල පහරක් ක්‍රියාත්මක වෙන්නේ එක මොහොතකදී. සමහරක් විදියට බල පහරක් ක්‍රියාත්මක වෙන්න කලින් 3-4 පාරක් චූසන සම්පීඩන පිටාර පහරවල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ හැම පාරකම එන්ජින් එක ඇතුළට තෙල් එනවා හැබැයි ස්පාර්ක් වෙලා නැහැ. එතකොට මේ දෙක තුනක් ආපු තෙල් සෙට් එකම මේක ඇතුළේ හිර වෙලා තියෙනවා. සමහර වෙලාවට පිටාරේ ඇරිලා ඒකෙන් පිටාරේට පොඩ්ඩක් ගිහිල්ලක් තියෙන තෙල්. දහණය වෙන්නේ නැතුව තෙල් එළියට ගිහිල්ලා තියෙනවා. අනික තමයි හොඳට මතක තියාගන්න අපි ලබන සතියේ තව දවස් දෙකක් තුනක් යනකොට කතා කරනවා
එන්ජින් එකක් ස්ටාර්ට් කරනකොට එන්ජින් එකට දෙන්නේ අතිසාරු මිශ්‍රණයක්. ඒක නිකන් එසේ මෙසේ මිශ්‍රණයක් නෙවෙයි. සාමාන්‍ය වෙලාවකට වඩා වැඩිපුර පෙට්‍රල් ඇතුළට දෙනවා. ඒ හින්දා සාමාන්‍ය අවස්ථාවට වඩා වැඩි පෙට්‍රල් ප්‍රමාණයක් ඇතුළේ තියෙනවා. එතකොට ඔයාලා ස්ටාර්ට් කරනකොට සමහර වෙලාවට ඒ තියෙන පෙට්‍රල් ඔක්කොම ඇවිලෙන්නේ නැති වෙන්න පුළුවන්. අර මං කිව්වා වගේ ඒ තියෙන පෙට්‍රල් දුම්බටේට ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට ස්ටාර්ට් කරපු ගමන් වැඩිපුර තෙල් ඇවිල්ලා තියෙන හින්දා ඔයාලට හොඳ පෙට්‍රල් සුවඳක් එනවා දුම්බටේ. විශේෂයෙන්ම මේක වැඩිපුරම එනවා ටූ ස්ටොක් ට්‍රිවිල් වලින්. ඕකයි හේතුව මේකට. හරි. හරි. යන් ඉතුරු ටික. මේක ඉවරයිනේ. හරි. දැන් මාතෘකාව කපාට එකලසය. ඊළඟ කපාට එකලසය. කපාට එකලසයක් කියලා කියන්නේ මොකද්ද? අර අපි ගත්ත චූසන පිටාර කියන වෑල් ඇරෙන වැහෙන ඒවා තමයි මේ කපාට කියලා කියන්නේ. හරි. හරි. ඒක සුලේකම වෙනම කියා දෙන්න ඩීසල් මේක පොඩ්ඩක් තව වෙනස් කරලා තියෙනවා. හරි. ලියමු තේ කපාට එකලසය ලියන්න. මාතෘකාව කපාට එකලසය ලියන්න. අවශ්‍ය විට එන්ජින් සිලින්ඩරය තුළට බාහිර වාතය ලබා ගැනීම සඳහාත් අවශ්‍ය විට එන්ජින් සිලින්ඩරය තුළට බාහිර වාතය ලබා ගැනීම සඳහාත් අවශ්‍ය විට එන්ජින් සිලින්ඩරය තුළට බාහිර වාතය ලබා ගැනීම සඳහා හරි. අවශ්‍ය විට එන්ජින් සිලින්ඩරය තුළට බාහිර වාතය ලබා ගැනීම සඳහා දහනය වී ඉතිරි වූ වායුව මුදා හැරීම සඳහාත් දහනය වී ඉතිරි වූ වායුව මුදා හැරීම සඳහාත් ඇති දොරටු ලෙස කපාට භාවිත කරයි. ඇති දොරටු ලෙස කපාට භාවිත කරයි. ඇති දොරටු ලෙස කපාට භාවිත කරයි. අවශ්‍ය විට එන්ජින් සිලින්ඩරය තුළට බාහිර වාතය ලබා ගැනීම සඳහාත් දහනය වී ඉතිරි වූ වායුව මුදා හැරීම සඳහාත් ඇති දොරටු ලෙස කපාට භාවිත කරයි. කපාට භාවිත කරයි. විවිධ කපාට වර්ග භාවිතා කෙරුණද 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 සියලුම එන්ජින් වල භාවිතා වන්නේ පොපට් වර්ගයේ කපාටයි. පොපට් වර්ගයේ කපාටයි. හරි.
එන්ජිමක් සඳහා කපාට දෙකක් යොදාගන්නේ නම් එන්ජිමක් සඳහා කපාට දෙකක් යොදාගන්නේ නම් එන්ජිමක් සඳහා කපාට දෙකක් යොදාගන්නේ නම් නෑ අපි ඒකට පොඩි වගුවක් දාමු. මුකුල් ලියන්න පොඩි වගුවක් දාමු. මේ බලන්න. මේක මීට වඩා මෙහෙම පැහැදිලි. පුතේ පිස්ටන් එකකට තියෙන්නේ කපාට දෙකයි නම් පිස්ටන් එකකට තියෙන්නේ කපාට දෙකයි නම් එකක් ෆියුසන එකක් පිටාර වෙනවා. සමහර වාහනවල තියෙනවා පිස්ටන් එක කපාට 3ක්. අමුතු වාහන කපාට 3ක්. කපාට 3ක් තිබ්බම බෙදා ගන්න බෑනේ. එක බෙදාගෙන ඉතුරු එක බාහිර බෙදා ගන්නය නේ. වෙරළු ගෙඩිය හරි අතකට කපාගෙන අරම්මනම් කතන්දර කිව්වට පුතේ කපාට දෙකට මැද්දෙන් කපලා වැඩි කරන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ දෙන්න බලනවා වැදගත් කවුද? තමුසෙට යහන්නේ දුම් විතරයි වැඩක් නෑ. තමුසේ පැත්තකට වෙලා ඉන්නවා. මම තමයි බලය දෙන්න ඕනි හැමදේම දෙන්නේ කියලා චූසනය දෙකක් අරගෙන අනේ පව් අහිංසකයා විතරකට දෙන්න එකයි. පව් පොඩි එක. හරි. විතරයට හැම වෙලේම අඩු සැලකි. නේ බලහන් උඹලත් හැම වෙලේම කටට අවස්ථාව දුන්නට නේ ඉස්තනක් අවස්ථාව දෙනවා හරි අඩුයි නේද? ඒක තමයි කියන්නේ. හැබැයි නෑ උන්. පවුනේ රංජන්ට මේ දවස්වල උදේ කොයින්ද ඇදිලාලු ඉන්නේ. හරි. හරි. මෙතන දෙකයි. මෙතන හතරක් ආවම මෙයා දෙකක් අරගෙන මෙයා දෙකක් ගන්නවා. මේ මැඩම්. දාගන්න වගුවක්. මට හිතුණා මම දුන්නේ නෑ මේක වගු නෑ ලෝකෙ කියලා. ඔව් චූසන දෙකක් ආවම උපරිම ජවයක් ගන්න පුළුවන්. චූසන දෙකක් ආවම උපරිම ජවයක් ගන්නවා. හැබැයි මෙතන ඉඳන් පොඩි වැඩක් වෙනවා ඈ. දැන් මේ තුනක් ආවම දෙකක් එක සමානයි එකක් මහතයි. අන්නේ මහත එක තමයි ගොඩක් කරන්නේ මේක. දැන් ඔය එක ආවම මේකයි සමහරලාට මේක ලොකුයි. මේක පොඩි වෙන වෙලාවල් දිනනවා. ලොකුයි නේ. කට ලොකුයි. යුටි. හරි. දාන්න වගුව. හරි අදින ගමන් අහගන්න මේ පාර 2020 ගේ පුතාලා දුවලා එහෙම ඉන්නවා නම් ටියුට්ස් එහෙම ගන්න කැමති අය ඉන්නවා නම් 2020 ගේ ටයිම් ටේබල් එක පුතේ හසිතයි අර මෙසේජ් එකක් දාන්න බලන්න පුළුවන් නැත්නම් ET පන්තිය ET පන්ති කියලා සිංහලෙන් ගහලා සර්ච් කරන්න මේ Facebook එකේ මගේ channel එකේ තියෙනවා හරි මේ channel එක නෙමෙයි page එක ET පන්තිය දුලාංජ රුසිරු හරි Facebook page එකේ තියෙනවා ET පන්තිය දුලාංජ මෙන්න මේකේ තියෙනවා ඔයාලගේ time table ඔක්කොම හරි ඊට පස්සේ හරි තව 2020 ගේ දුවලා පුතාලා ඉන්නවා නම් එයාට තනියම වැඩ කරගෙන යන්න පුළුවන් විදිහේ පට්ට හරි සුපිරිලා යන විදිහේ ටියුට් සෙට් එකක් අපි ගහලා තියෙන්නේ ලංකාවේ කවුරුවත් ගහන්න නැති විදිහේ ඒ ටියුට් සෙට් එකේ මේ පාර 2020 එකේ අයගේ අගෝස්තු මාසේ ටියුට් සෙට් එක එනවා හරි පුතේ මේවට මේ මගේ සුලක් අරගෙන දාන්න පුතේ මේ සුලේක මේ මම උත්තර දාන්න දැන් මේ අනාසෙ ගියා දෙන්න බෑ හැමදේම හරි ඒකට දාන්නකො මම උත්තර දෙන්න හරි මේ පාර ටියුට් පැක් එකේ යාලට එනවා
drawing වල MCQ 100යි, civil වල MCQ 100යි, automobile වල MCQ 100යි, production එහෙම නැත්නම් නිෂ්පාදන ශාස්ත්‍රයේදී MCQ 100යි තියෙන MCQ 100 MCQ 400ක් තියෙන ටියුට් හතරක් මේ පාර එනවා. හරි. ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ටියුට් ටික එනවා. ඉලෙක්ට්‍රිකල් වල සම්පූර්ණ තියරි ටියුට් ටික මේ පාරින් ඉවර වෙනවා. ඒ වගේම තමයි ඒ හවුස් වයිරින් කොටස එනවා. ඒ වගේම තමයි බිම් මැනුවල් සම්පූර්ණ පාඩමේ ටියුට් ටික එනවා ඔක්කොම. බිම් මැනුවල් වල සම්පූර්ණ නෝට් එක. හරි. ඊට අමතරව පේපර්ස් ටික හම්බ වෙනවා. ඉතින් මේ වගේ ලොකු ටියුට් සෙට් එකක් එනවා ඔක්කොම එනකොට ටියුට් 15ක් අපි හැම මෙවනවා. මේ පාරක් ටියුට් 15ක් එනවා. එතකොට එයාලට කිසි ගැටලුවක් නැතුව ටියුට් ටික ගෙදරටම ගෙන්නගෙන ටියුට් ටික තමන්ගේ කරගන්න පුළුවන්. කරගෙන හොඳට වැඩ කරගන්න. ඒවේ වෙනවා ෂෝට් සෙක්ෂන් ටියුට් කියලා මම වෙනම එවනවා මුළු පාඩමම මතක තියාගන්න පුළුවන් විදිහේ ටියුට් සෙට් එකක්. ඒ කියන්නේ සෝඩක් කාඩේ දෙන ප්‍රශ්න යන්නේ පාඩම් කරන විදිය. එහෙම එනවා. ඒ වගේම තමයි ඒ ටියුට් වල හැම එකම දැන් MCQ ටියුට් හැම එකකම පිටිපස්සේ පිළිතුරු පොලයක් එනවා. ඒක ඔයාලා අනිවාර්යෙන් කරලා අපේ සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕනි. අපි එතනින් බලලා ඒ අදාළ ටියුට් වලට රෑන්කින් දෙනවා. හරි. ඒතොර රෑන්ක් වැඩිපුර ගන්න අයට හරි වැඩිපුර දේවල් හම්බෙයි. ඒ හින්දා ඔන්න ඒ කතන්දරෙත් 2021 අයට ඕකේ. 22 අයටත් මේ පාර ටියුට් සෙට් එකක් වෙනවා. මෙයාලගේ දැන් 22 අයගේ මේ පාර අහන හැම ටියුට් එකකටම අපි මැදින් අභ්‍යාස දාලා තියෙන ටියුට් වල. එතකොට ඔයාලට මේ කරන වැඩත් එක්ක මේ හැම එකටම අදාළ පොඩි අභ්‍යාස මැදින් එනවා. ඒ ප්‍රශ්න ටිකක් කරගෙන යන්න පුළුවන්. ටියුට් එකටම ඔන්න ප්‍රශ්න ඇටච් කරලා යවන්න යනවා. එතකොට ඒ ටිකත් ඔයාලට ලියාගෙන යන්න පුළුවන්. හරි නේද? හරි ලියමු ඊළඟ ඉවනේ. අර මං කියන්නේ මේ චූසන කපාට විශාලයි පිටාර කපාට කුඩයි. ඒකත් ලියමුද? ඒක ඕනේ නැහැ මතකයි නේද? වෙන ලියමු. ලියන්න. එන්ජිමක පිටාර කපාටයට සාපේක්ෂව එන්ජිමක පිටාර කපාටයට සාපේක්ෂව චූසන කපාටයක හිසෙහි විස්කම්භය වැඩි වේ. ඔව් WhatsApp තමයි මෙසේජ් දාන්න. පිටාර කපාටයට සාපේක්ෂව චූසන කපාටයක හිසෙහි විස්කම්භය වැඩි වේ. එසේ වන්නේ වැඩි වාත ප්‍රමාණයක් එන්ජිම වෙත ඇද ගැනීම සඳහාය. හරි. යටි තරුවක් දාලා ලියන්න. කපාට ක්‍රියාත්මක කිරීම සඳහා කැමි යාන්ත්‍රණය භාවිතා කරයි. කපාට ක්‍රියාත්මක කිරීම සඳහා කැමි යාන්ත්‍රණය භාවිතා කරයි. උතේ කැමි යාන්ත්‍රණයක් කියන්නේ මේ වගේ වෘත්තයක් අරගෙන වෘත්තය එක පැත්තකට ගහන පයින් පාරක්. වෘත්තය එක පැත්තට පයින් පාරක් යවම මේ උණ්ඩු මුච්ච වගේ වෙනවා මේක. දැන් මොකද වෙන්නේ? දැන් මේ වගේ කපාටයයි කරනවා යටි. ඕන් කපාටය පොකට්ටාගේ කපාට ඇඳෙන්නේ නැහැ. මෙහෙමයි කරන්නේ. දැන් මොකද වෙන්නේ? ඉපින් එකක් දාන්නකෝ දාන්න. දැන් මේක කරගෙන කියලා මෙතෙන් ආවම ටොක් ගාලා බල්ලට එවෙනවා. ආයෙ ගිහම ආයෙ උඩට එනවා. ඔකට තමයි කැමි යාන්ත්‍රණයක් කියලා කියන්නේ. ඉවර වෙන වෙලාවක් නැහැනේ පුතා. පාඩම ඉවර වෙන්නේ කොයිද? ඒ තව තියෙනවා. මේ අද සම්පූර්ණ කෑලි ඉවර කරලා යන්නේ. හරි. ඒකම තව තියෙනවා. ලියන්නේ යටින් තව ආයේ. කාබලේටර් දෙකක් නැහැ. එකම කාබලේටර් එකම බටේට පුතේ කවුරු දෙකක් ගහලා තියෙනවා එච්චරයි. බට දෙකක් නැහැ ඔකට. එකම බටෙන් එනවා කවුරු දෙකකට බෙදලා තියෙන එක. හරි. YouTube බලවම අහන්න. YouTube බලවම විනාඩි 10ක් ඉතුරුයි.
හරිද? ඊට පස්සේ තාම මොනවද? අර වැඩක් නැති ඒවා කෑලි යනම්ම නම් තියනවා නම් ඒවා ඇරලා බැරුවේ හැකි. හරි. ඔච්චර දියද? ඔච්චර කාලෙ ඉතුරු වෙනවද වාහන පුතේ? ඊළඟට ලියන්න. කපාට හිස එන්ජිම් සහ එන්ජිමෙහි සහ කපාට හිස මේ ගුරුලෑවත් දාලා යක්කෝ දැන් දැක්කේ. කපාට හිස එන්ජිමෙහි සහ කපාට හිස එන්ජිමෙහි හා එන්ජිමේ හිස හා කපාට හිස එන්ජිම් හිස හා කියලා දාන්න. කපාට හිස එන්ජිම් හිස හා කපාට හිස එන්ජිම් හිස හා ස්පර්ශව පවතින කොටස ස්පර්ශව පවතින කොටස කපාට මුහුණත ලෙස හඳුන්වනු ලැබේ. හඳුන්වනු ලැබේ. අනුරූප එන්ජිම් හිසෙහි ඇති වෘත්තාකාර කොටස අනුරූප එන්ජිම් හිසෙහි ඇති අනුරූප එන්ජිම් හිසෙහි ඇති ගානම් දාන්න කියලා කියන්න බෑ. එන්ජිම් හිසෙහි ඇති වෘත්තාකාර කොටස කපාට අසුන ලෙස හැඳින්වේ. මොකද්ද පුතේ? කපාට අසුන ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් කපාට මූණතෙහි හා සාමාන්‍යයෙන් කපාට මූණතෙහි හා කපාට අසුනේහි කෝණය අංශක 30ක් හෝ 45ක් අංශක 30ක් හෝ 45ක් පමණ වේ. හරිද? යකෝ ඉන්ටර්වල් නම්මාවුලක්ද නේ? හරි. ආයෙ කියන්නකො සර් පොඩ්ඩක්. ඊළඟ මේ වීඩියෝ ඉක්මනට දාන්න. ආයෙ බලා ගන්න පුතේ. හරි. ලියන්න ඊළඟ. මෙම මුහුණත් අතර මුද්‍රා තත්ත්වයක් මෙම මුහුණත් අතර මුද්‍රා තත්ත්වය මෙම මුහුණත් අතර තව එකයි තියෙන්නේ කියනවා. මෙම මුහුණත් අතර මුද්‍රා තත්ත්වය මෙම මුහුණත් අතර මුද්‍රා තත්ත්වය දීර්ඝකාලීනව වඩාත් හොඳින් පවත්වා ගැනීම සඳහා දීර්ඝකාලීනව වඩාත් හොඳින් පවත්වා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවලදී එම මුහුණත් අතර අංශක එකක පමණ
අංශක එකක පමණ කෝණික වෙනසක් පවත්වා ගනු ලැබේ. කෝණික වෙනසක් පවත්වා ගනු ලැබේ. කෝණික වෙනසක් පවත්වා ගනු ලැබේ. හරි ඊළඟ ගන්න. යමි දාන්න මේ අන්තිම වාස් පයින්වල යමි දාන්න. ඊසද වීඩියෝ දාන්න පුතේ. අදට ඇති හරි වැඩ. දැන් බල බත් එකක් කාගෙන යනකොට එකපාරට ගෙදර අම්මා ඇවිල්ලා අදට ඇති මෙහෙදියන් කියලා අරයි යනද බත් එක නෑනේ. කාලේ ඉවරනකම් ඉන්න බෑ. පොට්ට හිටහල්ල වදන තියෙන කැලේ ඉවර කරනකම්. හරි. ආලියන් කැමිදන්න ලියන්න. කපාට ක්‍රියාත්මක වීම සඳහා කපාට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන කැමි පෙත්ත කපාට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන කැමි පෙත්ත අඩංගු වන ඊශාව කැමි දණ්ඩ ලෙස හැඳින්වේ. කැමි දණ්ඩ ලෙස හැඳින්වේ. කැමි පොත්ත ඉතින් ඕක ටයිප් කරන්න එපා සුමේද යන්නේ. ගණන් ගන්න එපා. සුමේදයට පින්වට අහන්න. එතකොට හරි. පොත්ත හොඳයි. ඔබලා දැක්කේ නැද්ද? ඊශාවට දිශාව කියලා දාලා තියෙනවා. ඒක දැක්කේ නැද්ද? හා? නෝනලදී. ලියන්න. දඟරකඳ සම්බන්ධ වන ගියර රෝධයක් මගින් කලින් ටික පුතේ කිව්වේ මොකද්ද වසු? විස්තර දෙන්න නැති. පොපට් පැල් එක. ඒ විස්තර කරේ. දඟරකට සම්බන්ධ වෙන ගියර රෝධයක් මගින් හෝ එළවුම් පටි හෝ දංගල් මගින් කැමි දණ්ඩ භාවිතා කරනු ලැබේ. මම නිදාගන්නේ බාන්දර 2:00ට. කැමි දණ්ඩ භාවිතා කරනු ලැබේ. ඔව් ඒක ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්නයක්. හරි. දාරවල සම්බන්ධන ගියර රෝධයක් මගින් හෝ එළවුම් පටි හෝ දන්වැල් මගින් කැමි දණ්ඩ භාවිතා කරනු ලැබේ. කැමි දණ්ඩේ භ්‍රමණ වේගය තරුවක් දාලා ගන්න වෙන්නම පාට පෑනක්. මේක එන්නම වැදගත්. වෙනම පාට පෑන කියන්නේ.
සතු පාට පැන එළිය. සතු පාටේ. කියන කැමි දණ්ඩේ භ්‍රමණ වේගය. කැමි දණ්ඩේ භ්‍රමණ වේගය කැමි දණ්ඩේ භ්‍රමණ වේගය කැමි දණ්ඩේ භ්‍රමණ වේගය දඟර කඳ භ්‍රමණ වේගයෙන් හරි අඩක් පමණ වෙයි. හරි අඩක් පමණ වෙයි. ඒතර කැමි දණ්ඩෙන් තමයි මේ ටික වෙන්නේ. මම ලබන සතියේ වීඩියෝ එකක් පෙන්නන්නම් මේකට. කැමි දණ්ඩක් කොහොමද වැඩ කරන්නේ කියලා මම පෙන්නවා කලින් මේක. මේ පළවෙනි පේලිය ආයෙ කරන්නේ. පළවෙනි පේලිය කියන්නේ මොකක්ද? මොන පළවෙනි පේලිය? කපාට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන කැමි පෙත්ත අඩංගු වන ඊශාව කැමි දණ්ඩ ලෙස හැඳින්වේ. හරි. හරි නේ බලන්න. කඩේකට ගිහලා ඔය ඉන්න ගියාම කේස් තමයි. හරි මේ බලන්නකෝ. මෝටර රථවල භාවිතා වෙන සුවිශේෂී උපක්‍රම මේ අහන්න. දැන් අපි වාහනවල කෑලි ගැන සෑහෙන ඉගෙන ගත්තානේ. මෝටර රථවල භාවිතා වෙන සුවිශේෂී උපක්‍රම. වාහනවල කෑලි ගැන සෑහෙන ඉගෙනගෙන ඔන්න දැන් අපි කොටස් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ වාහනයක එන්ජින් ගැන ඉගෙන ගත්තා. එන්ජිමේ තියෙන වැඩ කරන කොහොමද බලයක් නිෂ්පාදනය වෙන්නේ කියන එක ඉගෙන ගත්තා. මේ හැමදේම ඉගෙන ගත්තා. අපි මෙතනින් එහාට කතා කරන්න යන්නේ මෝටර රථවල භාවිතා වන සුවිශේෂී උපක්‍රම ගැන. හරි මෝටර රථවල භාවිතා වන සුවිශේෂී උපක්‍රම මොනවද කියලා. එතකොට ඔයාලා දන්නවා මොන හරි දෙයකදී තවත් මොන හරි දෙයක් පාවිච්චි කරලා අපිට කරන කාර්ය වැඩිපුර ලේසියෙන් කරගන්න පුළුවන් නම් ඒකෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. එතකොට වාහනවලත් මේ වගේ දෙයකට ප්‍රධාන වශයෙන් ගන්න දේවල් වලට අපි කියනවා සුවිශේෂී උපක්‍රම කියලා. මේ භාවිතා කරන දේවල් වලට. ඒ යටතෙන් ප්‍රධානම ගොඩක් ළමයි අහන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට පැටලෙන ගොඩක් අය හරියට කරගන්න දන්නේ නැති සහ තේරෙන්නේ නැති දෙයක් තමයි ටර්බෝ එන්ජින් එහෙම නැත්නම් ටර්බෝ චාර්ජර්ස් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කතා කරන ටර්බෝ චාර්ජ් එක කොහොමද හරියටම මොකද්ද ටර්බෝ චාර්ජ් එකක් කියන්නේ ආයේ ජීවිතේටවත් අමතක වෙන්නේ නැති විදියට ගලේ කැටුවා වගේ ටර්බෝ චාර්ජර් මතක තියාගන්නේ කොහොමද? ඒකත් එක්ක ඇමිනිලා සුපර් චාර්ජ් එකක් වැඩ කරන්නේ කොහොමද? වාහනයකින් එළියට එන්ජිමේ දුම් ටික පිට කරනකොට මේ පිට කරන දුම් ටික පරිසරයට අහිතකර විදිහට නැතුව එළියට පිට කරන්නේ කොහොමද? සහ වාහනයක පිට කරන්න බැරි නිෂ්පාදනය කරන්න බැරි අහිතකර වායුන් මොනවද කියන මේ සියලුම කැලි ටික වාහනයකට වැදගත්ම කොටස් වලින් එකක්. වැඩියෙන්ම ලකුණු දෙන සහ වැඩියෙන්ම ඔයාලට විභාගෙට ටච් කරන්න පුළුවන් කියලා හිතන කොටස් දෙකක්. අනිත් එක තමයි මේ ටික තාම ඇහුවේ නැහැ. ඒකයි ප්‍රධානම දේ. හරි. ඒ හින්දා මෙන්න මේ කියන හැම කැලලක්ම අපි කියපු ටර්බෝ චාර්ජර්ස්, සුපර් චාර්ජර්ස් ඊට පස්සේ වාහනයකට කොහොමද මෙන්න මේ විදියට එන්ජින් එකකින් ඇතුලෙන් දුම් එළියට පිට කරන්නේ? ඒව කොහොමද පරිසරයට අහිත කරවෙන්නේ නැති වෙන්න පිට කරන්නේ? මේ සියලුම දේවල් ටික හරියටම කරනවා අපි ලබන සතියේ. ඔන්න එහෙනම් වරද්දන්න නැතුව අනිවාර්යෙන් ලබන සතියේ සිකුරාදට කිසිම වැඩක් දාගන්න නැතුව හරියටම හවස 6ට සෙට් වෙන ලබන සතියේ හරියටම හවස 6ට පටන් ගන්නවා. එක විනාඩියක්වත් පරක්කු කරන්නේ නැතුව. එහෙනම් ඕම් අද අමුතු විදිහකට ඉවර කරන්නේ. හරි එකපාරට නිකන් කට්ටිය වංචන් වෙලා ගිය හදවන්න. හරි එහෙනම් අපි ලබන සතියේ හවස 6ට හරියටම හම්බෙමු. මේක
ඊළඟ කෑල්ල මීට වඩා සෑහෙන වෙනස්. හරි එහෙනම් පුතේ අද සහභාගී වෙලා ඉතින් ගොඩක් ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා මගෙන් කට්ටිය ගොඩක් ප්‍රශ්න ඇහුවා. මම දැක්කා ඉතින් මේ ප්‍රශ්න හැම දෙයකටම උත්තර දෙන්න බෑ පුතේ. එහෙම වුණොත් අපිට පාඩම කරන්න වෙන්නේ. අද ගොඩක් කරානේ වෙනදාට වඩා. ඉතින් ඒ කරේ මම ඔයාලගේ ප්‍රශ්න අඩු කරපු හින්දා. දැන්ටම 10යි 10ට විනාඩි 10යි. එහෙනම් මේ ඔන්න ඔය ටික කරලා ලබන සතිය ඔයාලගේ ඉන්න යාළුවෝ අයියලා මල්ලිලා නංගිලා ඕන කෙනෙක් එක්කන් එන්න ටර්බෝ චාර්ජර් ගැන දන්නේ නැති. ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න සමහර වෙලාවට දෙමව්පියොත් ගොඩක් මගේ ක්ලාස් එක බලනවා කියලා සමහර දෙමව්පියෝ කතා කරලා කිව්වා. හරි. ඉතින් ඒ වගේම තමයි ගොඩක් ගුරුවරු ඊට පස්සේ ඔයාලගේ ඉස්කෝලවල වල ගොඩක් ඉන්න ගුරුවරු ටීචර්ස්ලා සර්ලා ගොඩක් අය අපේ ක්ලාස් එක ගැන ළමයිට කියලා තියෙනවා. ඉතින් ඒ ගුරුවරුන්ටත් ගොඩක් ස්තුතියි. මොකද අපි හරියටම දේවල් කරනවා සහ ඔයාලට මේක අපි කරන්නේ මොකක්ද? සමාජ සේවයක් විදිහට. ඉතින් මේ වෙලාවේ හැමෝම හිර වෙලා ඉන්න වෙලාව, විභාගයට ලං වෙලා ඉන්න වෙලාව, 2022 අයට වැඩක් කරගන්න විදියක් නැතුව ඉන්න වෙලාව, ඒ හින්දා අපි මේ වෙලාවේ මේ කරන දේට ඇත්තම පාසල් ගුරු විදිහට ඒ විදිහටත් ගොඩක් විදිහට සර්ලා ටීචර්ලා උදව් කරන එක ගැන ගොඩක් සාර්ථකයි. ඉතින් ගොඩක් ඒ හින්දා එයාලට ඔයාලා දන්න කියන කවුරු හරි නම් ඒ ගුරු බවතුන් එයාලට ස්තුතිවන්ත වෙන්න අපි ගැන එහෙම විශ්වාසයක් තියලා ඔයාලට දේවල් කියනවට. ඉතින් පුතේ අපි කරන එක හරියටම කරනවා. මොකද මේක අවුරුදු 8ක එක්ස්පීරියන්ස් එකක්. මම ඉදත් කිව්වා කවුරු හරි දරුවෙක් අහලා දීපසල් කොහොමද ඔටෝමොබයිල් ගැන දන්නේ? මේ හැමදේම පුතේ බැටරිස් එක සහ ඔයාලට උගන්වපු වගේ තියෙන දැනුම. හරි එහෙම නැතුව ඉපදෙනකොට අපිට කවුරුවත් දෙන්නේ නැහැනේ. ඔයාලත් ඒ අපි හොයපු විදිහටම මේවා ගැන හොයන්න. මේවා ගැන හොයාගන්න. මං කියන විදිහට කතන්දර විදිහට මේ දේවල් පාඩම් කරගන්න. කොයි වෙලේවත් උඹලට වරදින්නේ නැහැ. හරි ඒ හින්දා පරිස්සමෙන් මේ දවස්වල ගෙවල් වලට වෙලා ඉඳලා අපි එහෙනම් ලබන සතියේ අර කිව්ව කතා ටිකත් එක්ක හම්බෙමු. හරි එහෙනම් ලබන සතියේ අර කිව්ව කතා ටිකත් එක්ක හම්බෙමු. එහෙනම් සුබ රාත්‍රිය ප්‍රාර්ථනා කරනවා හැමෝටම. හරි එහෙනම් ඔක්කොටම ජය වේවා. ආයුබෝවන්. මම ගිහිල්ලා එන්නම්. බුදු සරණයි හැමෝටම.